right හොඳයි. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නෙත් එක්ක. right පළවෙනි ප්‍රශ්නේ. හරි. අර පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා කෝණ කිහිපයක අගයන් 30 60 180 450 600 සහ 900 වේ. මේවා සඳහා රේඩියන් අගයන් කවරේද? එතකොට ඕකේ රේඩියන් අගයන් කවරේද කියලා අහන පළවෙනි. දැන් මම කිව්වා. පළවෙනි මම ගණන් කොහොමද දන්නේ නැහැ. දෙකක් හදන්නම්, තුනක් හදන්නම්. අංශක 30, අංශක 60, අංශක 90. දැන් මේ අංශක වල ඉන්නේ දීලා තියෙන්නේ. අංශක වල ඉන්නේ. ඒතර මාගේ පුතා මට කියන්න අංශක එකක් කියලා කියන්නේ 5 බෙදීම 180ක් නේ රේඩියන්. ඕකනේ සම්බන්ධතාවය ඕක. ඒතර මට කියන්න මම ඉස්සෙල්ලා කිව්වා යම් අංශක ගානක් රේඩියන් බවට පරිවර්තනය කරනවා නම් මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕන දේ තමයි අදාළ අංශක ගණන ගුණ කරන්න 5 බෙදීම 180යි. 30ට 30 1යි 180ට 30 තියෙනවා පුතේ 6ක් තියෙනවා. එහෙනම් පුතේ අපිට ගත්තොත් 30 60යි 60 තුනක්. එතකොට 180ට 30 6යි. එතකොට පැහැදිලි වෙනවා අංශක 30ක් කියන්නේ රේඩියන් 5 බෙදීම 6ක්. හරිම ලේසි සරල ගණනක්. ඊළඟ ගණන බලන්න 60. එතකොට මොකද වෙන්නේ? 60 ගුණ කරන්න 5 බෙදීම 180 වෙනවා. එතකොට උත්තරේ එනවා කියලා පුතේ. එතන 5 එනවා 5 බෙදීම 3ක් කියලා රේඩියන්. අංශක 60ක් සමාන වෙන්නේ. එතකොට 5 බෙදීම 3ක් රේඩියන්. අංශක 90 කියන්නේ නම් 90 ගුණ කරන්න 5 බෙදීම 180 වෙයි. රක්කාල කරන්න. එතකොට මෙතන 1යි 2යි නම් 5 බෙදීම 2 කියලා එනවා පුතේ අපිට අංශක 90 සමාන වෙන්නේ 5 බෙදීම 2. පැහැදිලි නේද? right හොඳයි. එහෙනම් ඔන්න ඔය ගණන් ටික තියෙනවා. ඔයා ඊට ටික හදාන්න 180 450 600 900 හදලා බලන්න උත්තර එනවාද කියලා වරද්ද ගන්න එපා. ඊළඟ තියෙන පුතේ දෙවෙනි ගානේ කෝණ කිහිපයක් රේඩියන් අගයන් දීලා තියෙනවා. ඒවා අංශක වලින් පරිවර්තනය කරලා ලියන්න ඕනේ. දැන් කෙලිම මොකද කරන්නේ? ඔගේ කෙලිම කරන් තියෙන්නේ 5 කියන්නේ අංශක 180යි. 5 කියන්නේ කෙලිම අංශක 180ක් නේ. ඔක ආදේශ කරන්න. ඔයාලට ලේසියෙන්ම ආදේශ කරන්න පුළුවන් පුතේ. එතකොට පළවෙනි එක අහනවා කෙලිම කෝණ කිහිපයක රේඩියන් අගයන් 5 බෙදීම 2යි. නෑ 5 බෙදීම 2යි. නෑ 5 බෙදීම 2යි රේඩියන්. නෑ මොකද්ද කියන්නේ? 5 බෙදීම 2යි රේඩියන් කියන 5 කියන්නේ අංශක 180යි. බෙදන්න 2යි. 5 බෙදීම 2 කියන්නේ උඩ අංශක කීයද? 90. එහෙනම් 5 බෙදීම 2 කියන්නේ අංශක 90. එහෙනම් පළවෙනි ගාන එතන ඊළඟට තියෙන්නේ මොකද්ද? 5 බෙදීම 4. නම් 5 බෙදීම 4. 5 බෙදීම 4 කියන 5 කියන්නේ කීයද? අංශක 180යි. බෙදන්න 4ෙන් කෙලිම කීයක් වෙනවද පුතේ? 45ක් කියලා න අංශක. right දැක්කනේ? දෙවෙනි එක. ඊට තුන්වෙනි එක එතන තියෙන්නේ. එතන තියෙන තුන්වෙනි එක තියෙන්නේ 3 බෙදීම 2යි 5. ඒක තියෙන්නේ 3 බෙදීම 2යි 5 කියලා තියෙන්නේ. ඒක එන්න ඕනේ එහෙම නෙමෙයි පුතේ. ඒක හදාගන්න 3 බෙදීම 2යි 5 නෙමෙයි 2යි 5 බෙදීම 3 කියලා. ගාන හදාන 2යි 5 බෙදීම 3 කියලා. මට ඕන විදිහට ඒක ඕනේ 2යි 5 බෙදීම 3 කියලා. එතන මට කියන්නේ 2යි 5 180යි. right බෙදන්න 3යි. එතකොට මේ කියනවා කැපෙනවා 60යි දෙවරක් කියන 120 අංශක 120. ඔක හදාගන්න ඔයා ගානේ 2ක් 5 බෙදීම 3 කියලා. පැහැදිලිනේ? අනිත් ඒවා හරි 6යි 5 12යි 5 අකයන් කවරේද? right එහෙනම් ඒ ගාන හරිනවා මොකද කරන්න ඕනේ? යම් කිසි අගයක් රේඩියන් වලින් දීලා තියෙනවා නම් අංශක බවට පරිවර්තනය කරගන්න මොකක් කරන්න ඕනේද? කෙලින්ම 5 වලට 180 ආදේශ කරන්න. පුතේ ඊළඟ බලන්න තුන්වෙනි ගාන. වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතයන් දීලා තියෙනවා. නේද? ඒ වස්තුවක දීලා තියෙන භ්‍රමණ සංඛ්‍යාතයන් ගත්තම ඒ භ්‍රමණ සංඛ්‍යාතයන්ගෙන් ඔයා කරන්න ඕන හොයන්න ඕන. භ්‍රමණ සංඛ්‍යාතයන් දීලා තියෙනවා 44යි REV S3 එක. 2යි REV S3 එක. 6යි REV S3 එක 20යි RPM කියලා දීලා තියෙනවා. right right ඒ ගාන කම්ප්ලීට් කරගන්න පුතේ. ඒ ගාන වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතයන් කියලා දීලා තියෙන්නේ. ඒ වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතයන් එක කම්ප්ලීට් කරගන්න. හරිද? 4යි RV S3 එක 2යි RV S3 එක 6යි RV S3 එක 20යි RPM කියලා තියෙනවා. ඒක හදාගන්න මේ ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතයන් දීලා තිනවා පහත දී ඇත කෝණික ප්‍රවේගය සොයන්න.
කෝණික ප්‍රවේගයේ සෙල් वास्तविक भ्रमण संख्याතයන් පහද දී ඇත කෝණික ප්‍රවේගයේ සෙල් right දැන් සූත්‍ර මතක් වෙනවා හරිද එහෙනම් ඔකේ තියෙන තුන්වෙනි ගානේ පළවෙනි එක තියෙන්නේ 4න් 1යි REV S3 එක එහෙනම් හරිනේ F කෝණික ප්‍රවේගයේ සූත්‍රය කියන්නේ ඔමෙගා සමාන 2phi f එහෙනම් ඔමෙගා සමාන 2phi right 2phi f කියන්නේ කීයද එතකොට 4න් 1යි එහෙනම් කෙලින්ම දාන උත්තර ඔමෙගා සමානයි කීයද එන්නේ එකට දෙකේ 2යි phi බෙදීම 2යි මොකද්ද බය නැතුව දාන උත්තර ඔමෙගා කියන්නේ එතකොට කෝණික ප්‍රවේගය රැඩ් S3 right 3 1 දෙවෙනි ගාන 2යි REV S3 එක 2යි REV S3 එක તો කොහොමද දන්නේ ඔමෙගා සමානයි 2phi f ඔමෙගා සමානයි 2යි phi f කියන පුතේ 2යි නේද කෙලින්ම 2යි එන උත්තරේ එනවා ඔමෙගා සමානයි 4යි phi රැඩ් S3 එක කෝණික ප්‍රවේගය එකකින් දාන්න right තුන්වෙනි ගාන 6යි REV S3 එක 6යි REV S3 එක පරිවර්තනය කරන්න කොහොමද එන්නේ ඔමෙගා සමානයි 2phi f ඔමෙගා සමානයි 2phi f කියන්නේ පුතේ 6යි එතකොට 12යි phi රැඩ් S3 එක අවසන් ගාන එතන ඔන්න පටන් ගත්ත වැඩේ 20යි RPM අදහස මොකද්ද revolution per minute එහෙනම් පුතේ මේ තියෙන භ්‍රමණ සංඛ්‍යාතය නෙමෙයි 60න් බෙදන්න ඕනේ නේ මතක තියාගන්න කතන්දරේදී RPM වලින් දීලා තියෙනකොට තප්පරයට වට කරන්න 60න් බෙදන්න අනිවාර්යයි RPM වලින් දීලා තියෙනකොට තප්පරයට වට කරන්න ඒ කියන්නේ F හොයන්න නම් RPM මගේ බෙදන්න 60න් එහෙනම් 20 බෙදන්න 60න් right උත්තරේ නම් කියද්ද 3න් එකක් කියලා. එහෙනම් පුතේ ඔමෙගා සමානයි 2phi f ආදේශ කරාම ඔමෙගා සමානයි 2phi f කියන්නේ 1/3 උත්තරේ නම් පුතේ 2යි phi බෙදීම 3ක් කියලා රැඩ් S3 එකකින් 2යි phi බෙදීම 3ක් කියලා එනවා රැඩ් S3 එකකින්. පැහැදිලි නේද? එහෙනම් අනිවාර්ය මතක තියාගන්න RPM වලින් දීලා තියෙනකොට ඒක ආදේශ කරන්න. හරි. ටකල් ලියගන්න. right හොඳයි ඊළඟ හතරවෙනි ගාන බලන්න පුතේ යම් වස්තුවක් යම් ලක්ෂයක් වටා කරපුණු කෝණයන් 30යි 90යි 300යි 450යි 900යි නම් එය revolution වලින් කොපමණද revolution කියන්නේ පුතේ පරිභ්‍රමණ කියන එක. ඒක කොච්චර කැරකිලාද කියලා අහන්න. කියන්නේ ඒක හරිය ලේසි එතකොට. කියන්නේ කැරකිච්ච වට ගන්න. එක වටයක් කියන්නේ අංශක 360යි නේද? අංශක වලින් ගත්තොත් දැන් ඒක අංශක වලින් දිරින අංශක වලින්ම හදන්න. ඒක වට ගන්න පුළුවන් අංශක ගානින් ගන්න පුළුවන්. එතකොට මෙහෙම දැන් වට ගන්න සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි මේ බලන්න. හොඳ වට ගන්න. දැන් revolution කියන්නේ වට. revolution යනෝ පරිභ්‍රමණ ගණන.
right? ඒ පරිභ්‍රමණ ගන්න n කියලා හිතන්නකෝ. පරිභ්‍රමණ ගන්න n කියලා හිතන්නකෝ. එතකොට n කියන පරිභ්‍රමණ ගන්න සමානයි t ට බෙදීම 2π. එතකොට t ට මොනවා වලින් එන්න ඕනේද? රැඩ් වලින් එනකොට තමයි 2π වලින් බෙදන්නේ. ඒක සූත්‍රය. දැන් අවුරුද්දක් කියලා දෙනවද? එතකොට පරිභ්‍රමණ ගන්න n නම් t ට බෙදන්න පුළුවන් 360. ඒ 360ක් කියන එක වටයක් අංශක. එහෙනම් මෙයාම ඉන්නත් ඕනේ මොනවද? අංශක ඕනේ. එහෙනම් යම් අවස්ථාවක පරිභ්‍රමණ ප්‍රමාණය කැරකුණු පරිභ්‍රමණ ගාන හොයන්න පුළුවන්. අදාළ අංශක ගාන කෝණය බෙදන්න 360. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැත්තේ නේ. එක්ක හරියටදී 2π කියන අංශක 360. එහෙම ආදේශ කරනවා. එතකොට මේක රේඩියන් වලින් කෝණය දුන්නොත් 2π වලින් බෙදන්න. අංශක වලින් කෝණය දුන්නොත් 360ෙන් බෙදන්න. පැහැදිලිද? එතකොට පළවෙනි එක අහනවා අංශක 30ක්. නම් කැරකුණ පරිභ්‍රමණ ගාන කොච්චරද? n සමානයි අංශක 30 බෙදන්න 360ෙන්. එහෙනම් එතකොට n සමානයි t ට බෙදීම 360 කියලා දාන්න. right? t ට කියන්නේ එතකොට 30 බෙදන්න 360ෙන්. විතර බිඳුව ගැබන 3 3 1 36ට 3 12යි පුතේ. එකට 12 කොච්චර කැරකිලාද? පරිභ්‍රමණ වටේන් 12න් එකක් නේ. කියන වට ප්‍රමාණයෙන් 12 එකක් කැරකිලා. දෙක තියෙන්නේ අංශක 90. 90 බලන්න. එතකොට n සමානයි 90 බෙදන්න 360. එතකොට 4 එකයි නේ. n සමානයි 4. එහෙනම් සමස්ත වටේන් 4 එකක් කැරකිලා. සමස්ත වටේන් 4 එකක් කැරකිලා. ඊළඟට තියෙන්නේ 300. තුන්වෙනි එකදී 300. 300 නේ කොහමද? n සමානයි 300 බෙදන්න 360. නේද? එතකොට 5යි 6යි. උත්තරේ n සමානයි වට කොච්චරද? 5යි 6යි. වට පරිභ්‍රමණ. නැත්නම් වට කියලා දාන්න. වට 4 එක වට. right ඊළඟ එක 4 වෙනි එක. 4 එකෙන් මොකක්ද තියෙන්නේ? 450. එහෙනම් 450 බෙදන්න 360. 360. පුතේ 9 5යි බිඳුව බිඳුව කැපෙන 9 5යි 9 4යි උත්තරේ එන්නේ n සමානයි 5 බෙදීම 4යි නැත්නම් 1යි 4න් 1යි කියලා කියන්න පුළුවන් වට නේද? වට 1යි 4න් 1යි කියලා කියන්න පුළුවන් අපිට පරිභ්‍රමණ ගන්න. ඊපස්සේ පස්වෙනි එක මෙතන හදමු. පස්වෙනි එක තියෙන්නේ අංශක 900ක් revolution. මෙතන වට කියන්නේ revolution තමයි ප්‍රශ්නයක් නෑ. right revolution REV කියලා revolution වුණා. right එතකොට මෙතන තියෙන 900 කියන්නේ n සමානයි 900 බෙදන්න 360. right බිඳුව කැපෙනවා. එතකොට අපිට අපතේ 9 10ක් තියෙනවා 9 4ක් තියෙනවා n සමානයි 10 බෙදීම 4. එතකොට n සමානයි පුතේ 2යි 2කින් එකක් කියලා අපිට කියන්න පුළුවන් revolution නේද? 2යි 4ෙන් 2යි ඉතින් 4 2 දෙකෙන් කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට revolution යන පරිභ්‍රමණ ගාන වට ගාන n එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන්. පැහැදිලි නේද? right එතන හදා ගන්න සම්බන්ධාර්ථික සඳහන් කරලා තිනවා. ඒතකොට අපිට ඒ ටික හරි. right ඊළඟට යනවා අපි පස්වෙනි ගානට. right ඊළඟට පස්වෙනි ගානට විදුලි පංකාවක් මිනිත්තුවට වට 900ක වේගයෙන් කැරකේ. දැන් ඒක කතන්දරයේ තියෙන්නේ ඒක අදහසකදී මොන විදුලි පංකාවක්. right මෙයා යනවා පුතේ මිනිත්තුවට වට 900ක්. එතකොට මිනිත්තුවට 900ක් කියන්නේ RPM 900ක් නේ. මගේ පුතා මතක තියාගන්න පොඩි කතන්දරයක්. මෙයා දීපු ගමන් ඔයා මුලින්ම හොයන්නේ F භ්‍රමණ සංඛ්‍යාතය. ඒක මොකද්ද? මුලින් සෙවීම F හොයා ගන්න. ඒක මොකක් කරන්නද? මෙයා හොයාගන්න 60න් බෙදන්න. මෙයා බෙදන්නේ කීයද? බෙදීම 60 මගින් කෙලින්ම අපිට ලැබෙන කාවද? F ලැබෙනවා. F හොයාගෙන එම මොහොතේ කෝණික ප්‍රවේගය හොයාගන්න. ඒ සඳහා පාවිච්චි කරන්න එම මොහොතේ කෝණික ප්‍රවේගය ගැන ඔමෙගා සමානයි 2πf පාවිච්චි කරලා ඒක හොයාගන්න. ඔන්න මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියන්නම්.
මොකද කතන්දරේ? අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි ඉන්නේ පස්වෙනි ගානේ. right? පස්වෙනි ගානේ ඉන්නේ. ඔය අනිවාර්යයෙන් මතක තියාගන්න පුතේ RPM වලින් දීපු ගමන් ඒක 60න් බෙදන්න. 60න් බෙදලා භ්‍රමණ සංඛ්‍යාතය හොයාගන්න. ගාන බලන්න ඉස්සෙල්ලා කරන්න. ගානේ ඇව්වත් එකයි නැතත් එකයි. right? භ්‍රමණ සංඛ්‍යාතය හොයන්න. මොකක් අපිට හරි වැදගත් එක හොයන එක. භ්‍රමණ සංඛ්‍යාතය වල ඊළඟට කෝණික ප්‍රවේගය හොයන්න. දැන් ප්‍රශ්න දිහා බලන්න. දැන් බලන්න ප්‍රශ්න දිහා. දැන් ප්‍රශ්න දිහා බලන්න. වෙන මොකක්ද නෙවෙයි දැන් ප්‍රශ්න දිහා බලන්න. දැන් කෝණික ප්‍රවේගය හොයාගන්න. right? ඔන්න. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය හොයාගත්ත කෝණික ප්‍රවේගය. දැන් බලන්න ප්‍රශ්න දිහා. පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද දාලා දී? කෝණික ප්‍රවේගය. එහෙනම් කෝණික ප්‍රවේගය කියන්නේ හොයන්න කොහමද? කෝණික ප්‍රවේගය හොයන්න ඕනේ. එහෙනම් කෝණික ප්‍රවේගය හොයන්න නම් භ්‍රමණ සංඛ්‍යාතය හොයාගන්න. දැන් භ්‍රමණ සංඛ්‍යාත F සමානයි RPM 900 ගන්න. බෙදන්න 60. එතකොට පුතේ කැපෙනවා. නේද? එතකොට 6ට 6 මේකයි 96ව 15 වෙන F සමානයි මේවා හදාගෙන යන්න. එතකොට ලකුණක් වෙනවා 15යි REV S දින 1. right? ඒකේ අහන්නේ කෝණික ප්‍රවේගය නේ ඔමෙගා. නේ ඔමෙගා අහනවා 25F. එහෙනම් ඔමෙගා සමානයි 2යි 5 F කියන්නේ 15යි 30යි. එහෙනම් ඔමෙගා සමානයි 30යි 5 කියලා ගත හැකි. රැඩ්ඩස් ඍණ 1 කියලා ලියන්න. අමතක කරන්න එපා. රැඩ්ඩස් ඍණ 1. හරිනේ. right. ඒක දෙවෙනි ගාන අහනවා භ්‍රමණ අක්ෂයේ සිට සෙන්ටිමීටර් 30ක් දුරින් ලක්ෂයක වේගය කුමක්ද? භ්‍රමණ අක්ෂයේ සිට සෙන්ටිමීටර් 30ක් දුරින් ඇති ලක්ෂයක වේගය කුමක්ද? right. එතකොට ඔයා දාන්නේ මොකද්ද? v සමානයි r ඔමෙගා. එහෙනම් දාන පුතේ කෙලින්ම v සමානයි r ඔමෙගා නේද? කෙලින්ම දාන්න තියෙන්නේ ලක්ෂයක මේ ලක්ෂය නේද? නම් භ්‍රමණ අක්ෂය නම් v. ආන්න එතන ලක්ෂයක වේගය මොකක්ද? r කියන්නේ කීයද? එතකොට සෙන්ටිමීටර් 30ක්. පුතේ සෙන්ටිමීටර් වලින් ආදේශ කරන්න එපා. right? සෙන්ටිමීටර් ආදේශ කරන්න එපා. සම්මතයකින් ආදේශ කරන්න 0.3යි. ඔමෙගා කියන්නේ කීයද එතකොට? 30ක්. 30ක් 5. එතන උත්තර එනවා v සමානයි දශම ස්ථාන කැපෙන 9යි 5 ms ඍණ 1. ඇයි වේගය කියන්නේ ms ඍණ 1 9යි 5 වලින් තියන්නේ. 5 කියන්නේ 7න් 22. ඒකේ වෙනසක් නැත්තේ නෑ. ආදේශ කරන්න ඕන නම් ආදේශ කරන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. වේගය 40යි ms ඍණ 1 ලක්ෂයට ඇති දුර කොහොමද? වේගය 40යි ms ඍණ 1. දැන් v සමානයි r ඔමෙගා කියලා ගත්තොත් වේගය කීයක් වෙනවද? 40ක් වෙනවා. දුර අහනවා r ඔමෙගා කියන්නේ පුතේ 30යි 5. නේද? 30යි 5. 30යි 5. එතකොට ඔයාලට පුළුවන් 5 කියන්නේ 7න් 22 වුණ ආදේශ කරන්න එන 40 සමානයි r 30 7න් 22. right? එතකොට 40 වැඩි වෙනවා 7න් බෙදෙනවා 30 වරක් 22කින් සමාන වෙනවා r. නම් කොච්චර දුරකින්ද හැබැයි එන්නේ ඔක මතක තියාගන්න මීටර වලින් එන්නේ. ඔය මීටර වලින් සම්මතයෙන් ආදේශ කරලා තියෙන මොකෝ යට තියෙන්නේ 40 ms ඍණ 1 වූ ලක්ෂයට ඇති දුරක් කොපමණද කියලා. right? එතකොට පුතේ 0.42 කියලා එනවා ආසන්න වශයෙන් මීටර වලින්. right? පැහැදිලි නේද? ඊළඟට යන්න 6 වෙනි ගානට. right. 6 වෙනි ගානේ අහනවා පුතේ ජවරෝධයක් මිනිත්තුවට වට 500කින් ගමන් කරයි.
එම කෝණික ප්‍රවේගය සහ 40යි cm දුරින් වූ ලක්ෂයක වේගය සොයන්න. right ඔය වගේම එකක් තමයි. එතකොට බලන්න ජව රෝධය නිකන් රෝධයක් ගන්න ජව රෝධයක්. right මේකේ මීටරයකට 500 එහෙනම් 500යි rpm. right එහෙනම් මම කිව්වා කෙලින්ම rpm දීපු ගමන් f හොයන්න. f සමානයි කීයද? 500 බෙදන්න 60. නේද? එතකොට කෙලින්ම f වගේ 50 බෙදන්න 6. ඒක එහෙමම තියන්න. 50 බෙදීම 6යි. ඔය සුළු කරන්න පුළුවන් වුණා නම් ඔයාලට 25 බෙදීම 3 කියලා. 25 බෙදීම 3යි ReV S ඍණ 1. right? මොකද කියන්නේ? භ්‍රමණ සංඛ්‍යාත f. right. ඔයාලා දැන් අහනවනේ ඕකේ කෝණික ප්‍රවේගය. ඒතර ඔමෙගා සමානයි 2πf. ඔමෙගා සමානයි 2πf. ඒතර කෝණික ප්‍රවේගය අහන ඉන්න ගාන විදියට ඔමෙගා සමානයි පුතේ 2πf කියන්නේ 25 බෙදීම 3. 5 කියන්නේ 7න් 22 සුළු වෙන්නේ නැහැ. මේක 50යි 50යි 5 බෙදීම 3. රැඩ්ඩස් ඍණ 1. හොඳයි ප්‍රශ්නයක් නෑ. right වාගෙන් අහනවා සෙන්ටිමීටර් 40ක් දුරින් වූ ලක්ෂයක වේගය දාන v සමානයි කෙලින්ම r ඔමෙගා. ඒ කියන්නේ මෙතන ඉඳන් සෙන්ටිමීටර් 40ක් දුරින් වෙච්ච ලක්ෂයක ප්‍රවේගය. නේද? එහෙනම් v සමානයි r ඔමෙගා. v r කියන්නේ කීයද? 0.4යි. ඔමෙගා කියන්නේ කීයද? 50යි 5 බෙදීම 3. 50යි 5 බෙදීම 3. දශම ස්ථානයේ මෙතන කියවනවා 4/20යි. දැන් v සමානයි 20යි 5. බෙදීම 3. ඔයාලා කැමති නම් මේක ආදේශ කරන්න 7/22. මම මේ ආදේශ කරන්නේ නැත්තේ පුතේ හේතුවක් නැතුව ඔයා දන්නා මේක දශම ස්ථාන වලට තමයි සුළු වීම සිද්ධ වෙන්නේ. ඔහොම හැදුවට කමක් නැත්තේ නෑ. MCQ වලත් ඔය විදිහට එන්න පුළුවන් නිසා. 6 වෙනි ගාන හරි. right ඊළඟට අපි 7 වෙනි ගාන චලිත සමීකරණය යොදාගෙන හදන්න තියෙන්නේ 7 වෙනි ගාන මෝටර රථයක් මිනිත්තුවට පරිභ්‍රමණ 36ක් කරනවා. right ඔගොල්ලෝ මේ හැමතිස්සෙම මේ හැමතැනම ටකස් ගාලා බෝඩ් එකේ ලියා ගන්න ඔන්ලයින්ට ස්ටොප් කරලා ලියා ගන්න. ඒතර කාලය නාස්ති වෙන්නේ ඩේටාත් අඩුවෙන් යන්නේ. අර මිනිත්තු 3ක් පිටිපස්සට ගැනීමේ ෆැසිලිටි එක පුළුවන් තරම් පාවිච්චි කරන්න. හැමතිස්සෙම දෙතුන් වතාවක් අහන්න එතකොට හරියි. right 7 වෙනි ගාන බලන්න පුතේ. මෝටර රථයක් මිනිත්තුවට පරිභ්‍රමණ 36ක් සිදු කරයි. විදුලි සැපයුම කපා හැරිය විට පසුව නිශ්චල වේ. එහි කෝණික ත්වරණයත් කැරකුණු කොණයත් එවිට යන වට ගන්නත් කුමක්ද? මාරු ප්‍රශ්නේනේ. නමුත් කිසිම අවුලක් නැත්තේ නේ අපිට අපිට මේක ඇදීමේ හැකියාව තියෙනවා. right හරිද? මොටරයක් මිනිත්තුවට පරිභ්‍රමණ 36ක්. මෙන්න මොටරයක් කියලා දැන් ඔගේ මොටරේ තියෙන පෙත්තක් නේ. ඔය පෙත්ත ගැන තමයි කියන්නේ. right මොටරයක් ඔක. හරිද? ඉන්නයි නෝ. right ඔක පෙත්තනේ හරි. මේක මිනිත්තුවට පරිභ්‍රමණ 36ක්. මොකක්ද කියන්නේ මිනිත්තුවට පරිභ්‍රමණ 36ක් කියන්නේ 36 rpm. ඉතින් 36 rpm තියෙනකොට මම කෙලින්ම වාරේ කිව්වා ඔක මුලින්ම ගන්න f1. එහෙනම් 36 බෙදන්න 60. නේද? එතකොට 6ව 6යි 6ව 10යි. f සමානයි කීයද? 0.6යි ReV S දින එකක මුලින් හදලා තියාගන්න. ඊපස්සේ ඔමෙගා සමාන හොයාගන්න. 2πf. කෙලින්ම මම කිව්වනේ rpm දීපු ගමන් කරන්න ඕන ප්‍රධානම දේ f වල f වලින් 2πf වෙන. 2πf f කියන්නේ 0.6යි. එතන ඔමෙගා සමානයි r2 12යි 1.2යි 5 රැඩ්ඩස් ඍණ 1. right ඔන්න දැන් ඔයාලා ඇවිල්ලා දැන් ප්‍රශ්න ටික බලන්න. right මෙම එහි කෝණික ත්වරණය. දැන් මට කියන්නේ මෙයා දැන් මිනිත්තුවට පරිභ්‍රමණ 36ක්. මෙයා දැන් මිනිත්තුවට පරිභ්‍රමණ 36ක් කැරකෙන මොහොතේ නේද නවතින පටන් ගන්න. එතකොට කැරකෙමින් තිබිච්ච ආරම්භක කෝණික ප්‍රවේගය නේද 1.2 කියන්නේ. right දැන් මෙයා කැරගෙනවා. කැරගෙන නවතිනවා. ඒ කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය බිඳුවක් වෙනවා. මේකට යම් කාලයක් ගත වෙනවා. එයා කෝණික මන්දනයකට ලක් වෙනවා. right කෝණික මන්දනයට ලක් වෙනවා. පැහැදිලිද? මෙයා කැරකිච්ච කෝණය අහනවා. දැන් මට කියන්න
මිනිත්තුවට පරිභ්‍රමණ 36ක් වැය කරනවා විදුලිය කපා හැරියට පස්සේ නිශ්චල වෙනවා. නිශ්චල වුණා කියන්නේ කෝණික ප්‍රවේගයේ බිඳුව. කැරකුණ කෝණය. පැහැදිලිද? right පුතේ මේ ගානේ පොඩි දත්තයක අඩුවක් තියෙනවා right පුතේ මේක දැන් මිනිත්තුවකට 36ක් කැරක් කැරක ඉඳපු කෙනෙක් නේ නිශ්චලතාවයටපත් වෙනවා නම් අනිවාර්යෙන් මෙතන පොඩි අවුලකට තියෙන්නේ මෙතන දීලා නැහැ පුතේ ගත වෙච්ච කාලය මොකද්ද කියලා හරිද ඒ කියන්නේ කාලය දැන් මේක අහනවානේ කෝණික තොරණය දන්නේ නැහැ පුතේ කාලය අපිට දෙන්න ඕනේ නැත්නම් ඔය ගාන හදන්න බෑ හරිද? ඔකේ තියෙනව නේද පොඩි ටයිප්සරි මිස්ටේක් එකක් පේනවා වගේ පේනවා. හරිද? විදුලි සැපයුම කපා හැරිය විට පස්සේ ට දිනු නේද? ඒක තියෙන්නේ ඇත්තටම යම් කාලයක් තමයි දෙන්න ඕනේ. එතන පොඩි ටයිප්සරි මිස්ටේක් එක ඇත්තටම සෝරි නැත්නම් මේ ගාන හදන්න බැරි වෙනවා. හරිද? කපා හැරිය විට ඔයා දාන්න තප්පර 20කට පසුව. දැන් කාලය තප්පර 20 කියලා දාගන්න. මම දෙන தත්ත්වයක් ඒක. කාලය තප්පර 20කට පසුව නිශ්චල වේ. නම් නිශ්චල වෙන්නේ කාලය තප්පර 20කට කියලා හදාගන්න. ඊට පසුව නිශ්චල වේ. දැන් ඔය දැන් දෙන චලි සමීකරණ ටික දාන්න. පොඩ්ඩක් චලි සමීකරණ පැත්තකින් ලියා ගන්න. ඔය දැන් දන්නවා ටක් කරලා බලා ගන්න. නැත්නම් ගාන නැස්ති කරන්න ඕනේ නැහැ. පළවෙනි එක අහනවා. දැන් අපිට තියෙන දත්ත බලන්න. මේ දත්ත ටික තියෙනවා කාලය තියෙනවා, ආරම්භ කෝණික ප්‍රවේගය තියෙනවා, අවසාන කෝණික ප්‍රවේගය තියෙනවා. මුලින්ම අහන්නේ කෝණික තොරණය. පුතේ කාලය තියෙනවා නම් අවසාන කෝණික ප්‍රවේගයක් දන්නවනම් ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆා t ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆා t. ඒතර අපිට හොයන්න තියෙන්නේ කෝණික තොරණයනේ. අවසාන කෝණික ප්‍රවේගය කියන බිඳුව. නිශ්චල වෙලානේ. ආරම්භක කියන කීයද? 1.25. right? ඇල්ෆා තමයි දැන් හොයන්න තියෙන්නේ කෝණික මන්දනය ඇත්තට. කෝණික මන්දනය ඇල්ෆා ගත වෙච්ච කාලය t තප්පර 20. ආයෙත් උත්තර කරන්නේ මේ පැත්තට අරගෙන උත්තරේ ඍණ වෙනවා. ඒක ප්‍රශ්නයක් එක්ක උත්තර ඍණ වෙන්න පුතේ මේක ස්ලෝ වෙන හින්දා ඒක හේතු මන්දනයක් නිසා කෝණික මන්දනයක් වෙන්නේ. නම් අපි එක පැත්තකට දාමු ඍණ 1.25 මෙදියු 20. දැන් මේ පැත්ත ඍණ ආවම පස්සේ 20යි ඇල්ෆා කියලා මෙහෙට එනවා. right? එතකොට 1.25 බෙදීම 20 සමානයි ඇල්ෆා කියලා එනවා. අපිට මේක තවදුරටත් සුළු කර තියාගත්තේ. එතකොට 0.6යි 0.06යි. 1.2 බෙදාන 20ෙන් 1.2 බෙදාන 20ෙන් 0.06යි 5 ඍණ රැඩ්ඩස් ඍණ 2 සමානයි ඇල්ෆා. හරියට බෙදලා බලන සූත්‍රය එනවා කියලා 1.2 පුතේ 10න් බෙදුවම 0.6යි දෙකෙන් බෙදුවම 0.6යි 0.6යි 10න් බෙදුවම පුතේ 0.06යි. පැහැදිලිනේ? උඩ අපිට උත්තරේ ලස්සනට එනවා. කෝණික තොරණයේ උත්තරේ කීයද කියලා. right? කැරකුණු කෝණය. නැත්නම් කැරකුණු කෝණය කියන්නේ θීටා. මේ කැරකිච්ච සමස්ත කොච්චර කැරකුණාද මෙතන? නේද? දන්නේ නැහැ. නම් කැරකුණු කෝණය හොයන්න දාන්න පුතේ θීටා සූත්‍රය. ඔයාලා ලේසි කාලය දීලා තියෙනවා. මේ බලන්න. කාලය දීලා තියෙනවා. right? ආරම්භ කෝණික ප්‍රවේගය දීලා තියෙනවා. අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි. එතකොට ලේසිම දාන්න පුළුවන් සූත්‍රය තමයි θ සමානයි ඔමෙගා ධන ඔමෙගා නෝට් 1 ඔමෙගා නෝට් ධන ඔමෙගා නෝට් 1 බෙදන්න දෙකෙන් ගත කරන්න වැඩි කරන්න ගුණ කරන්න කාලය. එතකොට ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 බෙදන්න දෙකෙන් ගුණ කරන්න t වලින්. එතකොට t සමානයි ඔමෙගා නෝට් කියන ආරම්භකයක් කියන 1.25. එකතු කරන්න දෙයක් නැහැ නේ පුතේ. මේ බිඳුවයි කෙලින්ම බෙදන්න තියෙන දෙකෙන් ගුණ කරන් තියෙන කාලය t 10යි. දෙකට දෙකේ එකයි 10ට දෙකේ 5යි. උත්තරේ t ට සමානයි 1.25න් වැඩි කරාම පුතේ 12 5 60යි 6යි 5. පාන කැරකිච්ච කෝණය 6යි 5. රෙඩ් රේඩියන් වලින්. කැරකිච්ච කෝණය රේඩියන් වලින් මේ විදිහට එනකොට වට ගන්න හොයන සූත්‍රය. මම අර වට ගන්න වෙන සූත්‍රයක් කිව්වා රේඩියන් වලින් දුන්නා. වෙනවා වට ගන්න සමානයි කැරකුණ කෝණය. වට ගන්න n සමානයි පුතේ කැරකුණ කෝණය බෙදන්න ගත වෙච්ච
සමස්ත 25 වලින්. එතකොට n සමානයි t ට බෙදීම 25 t ට කියන්නේ 6යි 5 නේ. t ට කියන්නේ 6යි 5. බෙදන්න 25 වලින් උත්තර එනවා කැරකුණු වට ගන්න 3ක් කියලා ලස්සන. බලන්න හොඳ ලස්සන උත්තරේ. වට 3යි. පැහැදිලි? හරියට ආදේශ කරන්න. මම කියවනේ මේ සයිඩ් එකේ තියෙන එක මොකද්ද? අපිට අවශ්‍ය කරන ප්‍රධාන හැඩ ගැසීම. 36 කියන එක්කෙනාව භ්‍රමණ සංඛ්‍යාතය කරා. භ්‍රමණ සංඛ්‍යාතය කියන එක්කෙනාව කෝණික ප්‍රවේගය කරා. ඊට පස්සේ උතේ කාලය අපිට දීලා තියෙනවා 20ක් කියලා ඒක දාගත්තා. ඒකෙන් හදාගත්තා. දැන් පැහැදිලිද ආදේශ කිරීම? දැන් පැහැදිලිද ආශය කිරීම? right පුතේ එතකොට දැන් අපි ඊළඟ ගාන හදන් තින්නේ 8 sorry මෝටර රථයක අරය සෙන්ටිමීටර් 10කි තප්පර 5ක කාලයක් තුලදී එය තප්පරයට වට 50 සිට 20 දක්වා අඩු වේ. මෙම මෝටරේ කෝණික ත්වරණය එම කාලය තුල යන වට ගණන එම කාලය තුල ඒට සම්බන්ධ සම්ප්‍රේෂණ පටි යන දුර. දැන් එතකොට මේ ගාන හදනකොට ඔයා නිකන් රවුමක් ඇඳ ගන්න පුතේ. කොහොම අඳ ගන්නව? ඕකනේ අඳින්දී. යෝගේ අරේ 10ක් කියලා දාගන්න. right. එතකොට ටික ලොකුවට ඇඳගත්ත කමක් නැත්නම් අපිට මොකද ලොකුයක් පුතේ හොඳට පේනවා පොඩියක් පේන්නේ නැහැ. ටික ලොකුයක් ඇඳගත්තා හොඳට පේන්න ගන්න. ලේසි එතකොට. right. ඔන්න. රවුමක් වගේ කියලා හිතන්නකෝ ඉතින් අවුල නැහැ රවුමක් නේ. ආයෙ පොඩක් මාලා යන්නේ මොන right ඔන්න රවුම. right ඔ. ඒක නිකන් මිත්තරේ වගේ නන්නන්න ඒවා. right හරි. ඔබට හරි ගමු හරි. ඈති ඕකේ. එතකොට මේකේ අරේ සෙන්ටිමීටර් 10යි. අරේ සෙන්ටිමීටර් 10ක් කියන්නේ මීටර 0.1යි. පැහැදිලිද? එතකොට පුතේ මේකේ කියනවා තප්පර 5ක කාලයක් තුලදී එය තප්පරයට වට 50 සිට වට 50 දක්වා අඩු වෙනවා. එතකොට ඔයා නිකන් හිතන්න කාලය තප්පර 5ක් ගත වෙනකොට right එයා තප්පරයට වට 50. ඒ කියන්නේ මොකද්ද? එයාගේ ආරම්භක ඒ කියන්නේ ආරම්භක f වගේ. එයා දැන් කැරකෙන්න පටන් ගත්ත ආරම්භක f වගේ 50 තියෙන්නේ. තප්පරයට වට 50ක් කියන්නේ ඕකනේ. හරිද? නේද? f සමානයි 50ක් තියෙනවා. ඒ f සමානයි 50 එක්කෙනා මොකද වෙන්නේ? අඩු වෙනවා. කීය දක්වාද තප්පරයට? කීය දක්වාද පුතේ? 20 දක්වා අඩු වෙනවා. මේ ගත වෙන කාලය කීයද? මේ සඳහා ගත වෙන කාලය තප්පර 5. ඕක හොඳට තේරුම් ගන්න. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මම කිව්වා. RPM වලින් දුන්නොත් තප්පරයට වට වලින් හොයලා තමයි ඉතුරු හොයන්නේ. දැන් මෙතන F දීලා තියෙන නිසා වාර ප්‍රමුදේ ඔමෙගා පාවිච්චි කරන්නේ ඔමෙගා සමානයි 25F. තාල මෙතන ඔමෙගා කියන්නේ. ඔමෙගා සමානයි 2යි 5 F කියන්නේ කීයද 50. ඔමෙගා හොයන්න ඕනේ. කෝණික ප්‍රවේගය හොයන්න ඕනේ. නැත්තම් ගාන හදන්න බෑ. නේ ආරම්භ කෝණික ප්‍රවේගය මේ හොයන්නේ ඔමෙගා නෝට්. ඔමෙගා නෝට් සමානයි 2යි 5 CI5 රැඩ්ඩස් ඉන එක. right ඔන්න එතන ඔමෙගා නෝට්. කියන්නේ මෙයාට අදාළව දැන් නවත්තන්න නෑනේ. නවත්තන දැන් ඔමෙගා අවසාන කෝණික ප්‍රවේගය කියන්නේ ඒ සලකුණු ලබන කාලය තුල තප්පර 5ක් අවසානයේ කෝණික ප්‍රවේගයට 25F දාන නම් ඔමෙගා 1 සමානයි අඩු කරන්නේ 25F කියන්නේ 20යි 40යි තප්පරයට දීලා තියෙන 40යි 5 that is really දැන් මේක අපිට අවශ්‍ය කරන දත්ත දෙකක් මේ ගන්න. ඒ කියන්නේ තප්පර 5ක කාලයක් තුල 50 සිට 20 දක්වා අඩු වෙනකොට කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. පැහැදිලිද දැන් කියන්නේ? right. එතකොට මගේ පුතේ අහන ප්‍රශ්නේ තොරණේ කාලය දන්නවා. දත්ත තුනක් අනිවාර්යෙන් ඕනනේ. ආරම්භක කෝණික ප්‍රවේගය දන්නවා. අවසාන කෝණික ප්‍රවේගය දන්නවා. එහෙනම් දාන තොරණේ සූත්‍රය. මොකක්ද තොරණේ සූත්‍රය? ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆා t. ඔමෙගා 1 කියන්නේ කීයද අවසාන එක්කෙනා. එතකොට එයා 40යි. නේද? ඔමෙගා නෝට් ඒක කීයද? 100යි. ඊට මාදිනේ වෙන තැන කවුද? එයා පැත්තද? right. මෙතන බලමු එහෙනම් පළවෙනි එක තොරණේ අහන්නේ ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා t. ඔමෙගා 1 කියන්නේ කීයද පුතේ? 40යි. 5 සමානයි ඔමෙගා නෝට්. ඔමෙගා නෝට් කියන්නේ ආරම්භක එක්කෙනා 100යි. 5
ඇල්ෆා තමයි හොයන්න තියෙන්නේ කාලය තප්පර 5යි. එතකොට ඇල්ෆා වෙනකොට ඇල්ෆා උක්තනකොට 100 මෙහෙට එනවා ඍණ 100 වෙනවා. 40යි 5 ඍණ 100 5 සමානයි 5යි ඇල්ෆා. එතකොට 60යි 5 ඍණ 60යි 5 සමානයි 5යි ඇල්ෆා බෙදන්න 5න් එතකොට ඇල්ෆා සමාන වෙනවා. එතකොට පුතේ 65න් බෙදුවම උත්තර එනවා 12යි ඍණ 12යි 5 රැඩ්ඩස් ඍණ 2. මෙහෙම උත්තරයක් එන්න බැරිද? එන්න පුළුවන්. ඇයි හේතුව? මේ උත්තරය එන්න පුළුවන් හේතුව? ඇයි දරුවනේ මේක ස්ලෝ වීමක් නේ. මේක කැරකෙන එක ස්ලෝ වෙලා යන්නේ. එහෙනම් ස්ලෝ වෙලා යනවා නම් 50 සිට 20 දක්වා අඩු වෙනවා කියන්නේ ස්ලෝ වෙනවා නම් මේක ඇත්තටම ඍණ කෝණික ත්වරණයක්. ඍණ කෝණික ත්වරණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට කී අහනවා යන වට ගන්න කොහොමද? මම අර යම් ඉස්සෙල්ලා කියනවා වට ගන්න හොයන්න ඕනේ. වට ගන්න. දැන් වට ගන්න හොයන්න නම් අපිට අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ නේද කැරකිච්ච කෝණය කියලා. කැරකුණ රේඩියන් කෝණය. ඒ කියන්නේ කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය හොයන්න θ සමානයි ඔමෙගා නෝට් ඔමෙගා බෙදන්න දෙකේ ගුණ කරන්න කාලය t වලින්. ඔක ලේසියෙන් ඔක දාන්නේ නම් θ කැරකුණ කෝණය සමානයි ඔමෙගා නෝට් ආරම්භක 100යි ඔමෙගා 1 40යි 100 ධන 40 100යි 5 ධන 40යි 5 බෙදන්න පුතේ දෙකේ ගුණ කරන්න කාලය තප්පර 10යි. එතකොට මේ ඉන්නේ 5යි 10 140 දෙකෙන් බෙදුවම 70යි 75න් වැඩි කරාම 4 5 35 350යි 5 කියලා එනවා. වටද නෑ කෝණය රෙඩ් රේඩියල් 350යි. දැන් වට ගන්න කියන්නේ වට ගන්න ඉන්නේ කොහොමද? නම් වට ගන්න සමානයි මම මෙතනින් ගන්නවා මෙතනට රයිට්. දැන් වට ගන්න සඳහා සමානයි n සමානයි කැරකුණ කෝණය බෙදන්න 2π. කැරකුණ කෝණය කීයද? කැරකුණ කෝණය තියෙන පුතේ අපිට 350ක් කියලා. 350යි 5 බෙදන්න කීයෙන්ද? 350යි 5 බෙදන්න පුතේ 2යි 5 වලින් 5ට 5 කැපෙනවා. එහෙනම් පුතේ 35 350 බෙදන්න දෙකෙන් 350 දෙකෙන් බෙදුවම 175ක් කියලා එනවා අපිට. 175ක් කියලා එනවා මට. බලන්න වට කැරකිච්ච ගාන 175යි. වට කැරකිච්ච ගාන 175ක් කියලා වට ගන්න. හරි. එතකොට මට කියන්න දැන් මේකේ අහනවා දැන් මේ අරය r නේ. හරිද? වට යනවනේ දැන් 175ක් වට යනවා. එතන මට කියන්න සම්ප්‍රේෂණ පටියේ ගමන් කරන්නේ දැන් මේකේ මේ එක වටයක් කියන්නේ 2πr නේ. එක වටයක් කියන්නේ 2πr. ඒ කියන්නේ මේ එක වටයක චාප දිග 2πr. එතකොට s සමානයි 2πr කියනවා. එතකොට මට කියන්න හරිද? වට n ප්‍රමාණයක් යනවා කියන්නේ 2πr වගේ n ප්‍රමාණයක් නේ. කියන්නේ මේ වගේ වටයකට තියෙන 2πr ඒ වගේ n ප්‍රමාණයක් තමයි සම්ප්‍රේෂණ පටිය ගමන් කරන්නේ. එහෙනම් පුතේ සම්ප්‍රේෂණ පටිය ගමන් කරන දුර සමාන වෙන්නේ 2πr වාරයක් n වලට නේද? ඒකට 2π. හරියෙන් 22 දාන්න පුළුවන් නම් දාන්න ප්‍රශ්නයක් නැහැ. හරිය 0.1යි n කියන්නේ 175යි. රයිට් 175යි. මේක 722 දාන්න කවන්නේ කැපෙනවා වගේ මට පේනවා. බලමු 722 දාලා කැපෙනවද කියලා. right 0.1 උණුගිරි මේක සුළු කරන්න 175 4 7 1යි 14ට දෙකක් තියෙනවා 3ක් ඉතුරුයි 35ට 5යි නේද පුතේ? එතකොට 7 ඒවා 25යි. එතකොට මේක සුළු වෙනවා දෙවරක් 22 44යි 44 දශමයකින් ගුණ වෙනවා 4.4යි 4.4 ගුණ කරන්න 25යි. උත්තරේ මීටර වලින් එනවා. බලන්න 4.4 25න් ගුණ කරන්න 4.4 වඩා 25. 25ව 40ක්. 25ව 40ක් කියන්නේ එතකොට 100යි 10යි. right තව එතකොට එකතු වෙන්න ඕන 4.
100 වාඩ එනවාද කියලා 110ක් 110ක් මීටර එනවාද කියලා 110ක් මීටර එන්න ඕන. එහෙනම් සමස්ත ගමන් කරපු පටිය ගමන් කරපු දුර ප්‍රමාණය මීටර 110ක් සම්ප්‍රේෂණ පටිය ගමන් කරලා දෙනවා. කියන්නේ ලොකු වෙලා කාලය තප්පර 5ක් වුණාට පට්ට වේගයෙන් කැරකිලා දිනවා. අරයක් 0.1යි. වට 175ක්ම කැරකිලා තියෙනවා. ඒතකොට පුතේ එක වටයකට 25r නේ. එක වටයකට 25r නිසා වෙන්නේ වට 175කට 25r වගේ n ගුණයක් කැරකීම සිද්ධ වෙනවා. හරිනේ. ඒ පුතේ අපේ 8 වෙනි ගාන. හරි නේද? right. වායි ස්ටොප් කරලා මේක බලන්න මම ඊළඟ එක මකනවා. ස්ටොප් කරලා බලන්න මම ඊළඟ මේක මකනවා ඊළඟට යනවා. right ඊළඟ එක ප්‍රතිශෝධන යන්ත්‍රයක භ්‍රමණ සිලින්ඩරයේ මිනිත්තුවට වට 900යි සිට 300 දක්වා ඒකාකාර අඩු කර ගැනීමේදී ඒ වට 50ක් ගමන් කරයි. 900 සිට 300 දක්වා අඩු කිරීමේදී ඒකාකාරව අඩු කරලා දිනවා වට 50ක් ගමන් කරනවා. right එතකොට මට කියන්න දැන් මේ කියන සිලින්ඩරේ ඕක තියෙනවා කියලා හිතන්නකො අක්ෂය තියෙනවා. right සිලින්ඩරේ ඕක තියෙනවනේ. right ඔව් හිතන්නකො සරලවම දාලා දාන්න. right ඔය අක්ෂරයම තියෙන්නේ. right එතකොට මෙයා පුතේ කීයේ නන්ද? මිනිත්තුවට වඩා 900. කීයේ නන්ද? 900යි rpm. ඉඳන් මෙයා අඩු වෙනවා 300යි rpm දක්වා. කල්පනාකාරී වෙන්න මෙතනදී කියන්නේ මෙයා කැරකෙන එක 900 rpm ඉඳන් 300 rpm වලට. ඒතකොට ඔයා මුලින්ම හොයන්නේ f කීයද කියලා. දැන් මෙයාගේ f කීයද? 60න් බෙදන්න. 900 බෙදන්න 60න්. ඒතකොට කීයක් එනවද? කියන්නේ ආරම්භ ස්ටාර්ට් එක බෙදුනා 6යි. එතන 6ව 15. එහෙනම් 15යි. නම් 15ක් එනවා REVS වෙන එක. එයාගේ. ඒතකොට මේ 350ට අදාළව අඩු වෙන එක 300ට 300 බෙදන්න 60යි. කීයක් අඩු වෙලාද? 5යි REVS වෙන එක නේ. දක්වා අඩු වෙනවා. නම් භ්‍රමණ සංඛ්‍යාතය 15 සිට 5 දක්වා අඩු වෙන කියන්නේ ඒ අවස්ථාවේ ඔමෙගා ගන්න. ආරම්භක අස්තය ඔමෙගා නෝට් සමානයි 2πf. ඒතකොට ඔමෙගා නෝට් සමානයි 2πf කිව්වම f කියන්නේ 15. එතකොට දෙවරක් 15 30යි. 30යි 5 රැඩ්ඩස් වෙන එක. right ඒක කොච්චර දක්වා අඩු වෙලාද? මේ අවස්ථාව දක්වා අඩු වෙලා. දැන් ඔමෙගා 1 සමානයි 2πf. ඔමෙගා 1 සමානයි 2πf කියන්නේ කීයද? 5යි. කී දක්වා අඩු වෙලා? 10යි 5 දක්වා අඩු වෙලා. දැන් කාරණා ගත්තට දැන් ගාන තාම මම බැලුවේ නෑ. මම දැක්කේ 900 rpm ඉඳන් 300 rpm දක්වා අඩු වෙන එක විතරයි පුතේ. පැහැදිලිද? 900 rpm ඉඳන් 300 rpm දක්වා අඩු වෙන එක විතරයි. මම ඒකෙන් මොකද කරගත්තේ? ඒකෙන් හොයාගත්ත අදාළ අවස්ථාවේ එයා වැඩේ නිම කරන්න පටන් ගන්න මොහොතේදී කොච්චර කෝණික ප්‍රවේගයක් තිබ්බද කියලා. යම් කාලයකට පසු අවසාන කෝණික ප්‍රවේගය තමයි මේ අපිට ලැබෙන ඔමෙගා 1. එතකොට මේකට ගත වෙච්ච කාලය අපිට හොයන්න කියන අපි දන්නේ නැහැ. නමුත් අපිට දෙනවා වටගාන n. වටගාන කැරකිලා තියෙනවා පුතේ කීයක්ද? 50ක්. වටගාන 50ක් කැරකිලා තියෙනවා. ඉතින් දත්තය හරි. එනවාට ගන්න මාර්ගයක් ඕන. අපිට මේකේ දත්ත දැන් වටගාන කැරකිලා තියෙනවා 50ක් නම් කැරකිච්ච සමස්ත කෝණය බලන්න θ. θ හොයන්න θ. වාගෙන් අහනවා හරිද? කෝණික ත්වරණය සහ ගතවන කාලය. කෝණික ත්වරණය සහ ගතවන කාලය හොයන්න ඉස්සෙල්ලා චුට්ටක් බලන්න. ඔයාට දත්ත දෙකයි දැන් තියෙන්නේ. මේ දත්තය වට 50ක්. වට 50දී කොච්චර කෝණයක් කැරකිලාද? එහෙනම් θ සමානයි දැන් වටගාන n සමානයි කැරකිච්ච කෝණය බෙදීම 2π. එහෙනම් වටගාන 50ක් නම් 2π වලින් ගුණ කරාම කැරකිච්ච කෝණය θ වලින් එනවා කීයක් කියලාද? CI5 කියලා එනවා රේඩියන් වලින් කැරකිච්ච කෝණ ප්‍රමාණය. ඔන්න ආව කෝණ ප්‍රමාණය. දැන් මට θ ක් තියෙනවා. දැන් මට θ ක් තියෙනවා.
ඔමෙගා නෝඩුත් තියෙනවා ඔමෙගා 1 උත් තියෙනවා ඔයාගෙන් අහන්නේ කාලය නේද එහෙනම් මොකක්ද සූත්‍රය තීටා සමානයි ඔයාගෙන් කාලය අහනවා අන්න අපිට කොහොමද තොරණේ හොයාගෙන ඉන්නත් පුළුවන් දැන් කාලය නැතුව සූත්‍රය මොකද්ද තොරණේට යන්නේ ඔමෙගා 1 වර්ගයේ සමානයි ඔමෙගා නෝට් වර්ගයේ ධන 2යි ඇල්ෆා තීටා එතකොට අපිට කෝණික මන්දනය හොයාගැනීමේ හැකියාවක් තියෙනවා ඔමෙගා 1 වර්ගයේ අවසාන එක්කෙනා 10යි 5 වල වර්ගය සමානයි 10යි 5 වල වර්ගය සමානයි ඔමෙගා නෝට් වර්ගය කියන්නේ කීයද 30යි 5 වල වර්ගය ධන දෙවාරයක් ඇල්ෆා හොයන්න යන එක 5 එතකොට තීටා කියන්නේ CI 5 සුළු කරන්න 10 වරක් 10 CI 5 වර්ගය සමානයි මෙතන එනවා පුතේ 9 CI 5 වර්ගය 2යි ඇල්ෆා කියන්නේ එතකොට සමස්තය වෙනවා එතකොට 2 CI 5 ඇල්ෆා කියලා ගමු වෙනම right අඩු කරන්න සුළු කරන්න මේ පැත්තට අරන් එන්න තුර අපිට ඉතුරු වෙනවා right CI 5 වර්ගය අඩු කරන්න 9 CI 5 වර්ගය සමානයි 2 CI 5 අඩු කිරීම alpha right CI 5 වර්ගය 9 CI 5 වර්ගය අඩු කරාම ඉන්න 8 CI 5 වර්ගය කොහොමද දන්න 2 CI 5 වල සමානයි right එතකොට මෙතන කැපෙනවා 4ක් හරිද එතන 4ක් කියලා කැපුණාම පුතේ 4යි 5 වර්ගය බෙදන්න තියෙන්නේ 5 වලින් නිසා මෙතන කැපෙනවා 5ට 5 උත්තරේ එන්නේ කීයද ඍණ 4යි 5 රැඩ්ඩෙස් ඍණ 2 ලස්සන උත්තරේ වන් හරි ලස්සනට කැපිලා එනවා දැක්කද කෝණික තොරණයට අගයන පැහැදිලි නේද කෝණික තොරණ ඇත්තට මේක කෝණික මන්දනයක් උත්තරේ මේක ස්ලෝ වෙන හින්දා මන්දනයක් අපිට ඊළඟට අහනවා ඒකේ ගතවන කාලෙ ඉතින් ගතවන කාලයට වර්ගව සූත්‍රය තියෙන පුතේ ප්‍රධාන සූත්‍රේ right අර සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද ගතවන කාලයට ගතවන කාලේ සූත්‍ර පාවිච්චි කරනවා දෙවෙනි එකට ගතවන කාලයට තීටා නේද තීටා සමානයි ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 බෙදන්න දෙකෙන් ගුණ කරන්න කාලයෙන් එතකොට කාලය තීටා ගන්න පුළුවන් ටකස් ගන්න. එතකොට තීටා කැරගිච්ච කෝණය එතකොට වාරයක් දෙක දෙවරක් තීටා බෙදන්න ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 වලින් සමානයි t. හරිද උත්තර කරන්නේ මම උත්තර කරලා ගත්තා. එතකොට දෙවරක් තීටා කියන්නේ කීයද CI 5. නම් CI 5 right ඔක බෙදන්න ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 ඔමෙගා නෝට් කියන්නේ 30 ඔමෙගා 1 කියන්නේ 10 එතකොට 40යි 5 කාලය t 5ට 5 කැපෙනවා එතකොට දෙවරක් 200යි 200 බෙදන්න 40යි 240 බෙදුවම පුතේ 5යි තප්පර උත්තරේ එන්නේ හරි ලස්සනයි බලන්න හරි ලස්සන උත්තරේ right තප්පර 5ක කාලයක් තුල යා ස්ලෝ වෙලා නවතිනවා right භ්‍රමණචලිතයේ හරි ගණන් ලේසි භ්‍රමණචලිතයේ ගණන් ලේසි වෙන ප්‍රධාන හේතුව සූත්‍ර ටික ඔයා ගලුවේ තියෙනවනම් ගණන් ටික හදාගන්න පුළුවන් කිසිම අවුලක් නැත්නම් හරි ලස්සනට ගණන් ටික හදාගන්න පුළුවන් ආදේශ කිරීම තමයි වැදගත් වීම සිද්ධ වෙන්නේ right එතකොට 10 වෙනි ගානේ ඉඳන් ඔයාට තනියෙන් හදන්න ඕනේ. එතකොට 10 වෙනි ගානේ ඉඳන් තනියෙන් හදන්න ගියාම පුතේ මේ ගණන් ඔක්කොම තියෙන එකම විදිය. වෙනසක් වෙන්නේ නැහැ. හැමතැනම තියෙන එකම විදිය. ඔයා ප්‍රැක්ටිස් කරන්න මේවට අපි මාකින් ලබා දෙනවා. සෙල්ෆ් ස්ටඩි කරන්න දෙනවා. අපි ආයෙ හම්බෙනවනේ. එතකොට අපි ආයෙ හම්බෙනව සෙල්ෆ් ස්ටඩිය ඔයා තනියෙන් කරලා ඔයා උත්තර ලබා ගැනීම. දැන් මම මේක කියා දෙනට වඩා ඔයා තනියෙන්ම තමයි ගොඩක් කරන්න ඕනේ. එතකොට මම කියා දෙනවා ආදේශ කරන්න ඕනේ. තනියෙන් බලන්න ඕනේ. ඒවා බැරි වෙනවා මම කියා දෙනවා. ඊට ඔයාට භ්‍රමණ චලිතයේ බල ගූර්ණේ ගණන් යම් ප්‍රමාණයක් මම හදන්නේ ඔක්කොම හදන්නේ නැහැ. ඔයා ඒ ත්‍රු ටික තනියෙන් සෙල්ෆ් ස්ටඩි විදිහට ගන්න ඕනේ. වැදගත් ගණන් කිහිපයක් මම හදනවා. රයිට්? යන්නේ නම් පිටු අංක 9ට. පිටු අංක 9 අහනවා. දැන් ගණන් ටික හදන්න ඕනේ ත්‍රු ටික. පිටු අංක 9 අහන අවස්ථිති ගූර්ණය. අවස්ථිති ගූර්ණය ගැන කතා කරන්න යන්නේ. රයිට්.
අපි මොකද කියන්නේ මහත ළමයට කියමුද කඩේට ගිහිල්ලා ඉන්නේ කියලා. සාමාන්‍ය මහත ළමයට කඩේට ගිහිල්ලා ඉන්න කිව්වම පුතේ ඌ හරි අකමැති. මොකෝ පුතේ අවස්ථිතිය කියන්නේ ඔක. අවස්ථිතිය කියලා කියන්නේ ඇත්තටම යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීම. යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට කොච්චර අකමැත්තක් දක්වනවද කියන එක. ඒ කියන්නේ දැන් චීටෙක් ඉන්නවා නම් ඌ දුවනවනේ. දුවන චීටෙක්ව අපි අල්ලන් ඉන්දියොත් හරිද? ඒක එයාට කරන ඒ කියන්නේ ඒ කියන ඒ தත්ත්වය වෙනස් කරන්න අපි දරන වෑයම. දැන් ලොකු සීගිරි ගාලා තියෙනවා. මට පුළුවන් ද උස්සලා විසි කරන්න? දැන් ගලක් උස්සලා විසි කරන්න අමාරුයි ලොකු සීගිරි ගාලා වගේ. ඒතකොට ඒ කියන හේතුව තමයි මේ අවස්ථිතිය කියන්නේ යම් වස්තුවක චලිත ස්වභාවය පිළිබඳ අපිට ලබා ගන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව නිශ්චලතාවයේ තියෙන වස්තුන් ගොඩක් කැමති නිශ්චලතාවය. චලනය වෙමින් පවතින වස්තුන් කැමති චලනය වෙවි ඉන්න. එතකොට යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමයි අවස්ථිතිය කියන්නේ. එතකොට අපි සරලරේඛීය චලිතයේදී සරලරේඛීය අවස්ථිතිය ගැන කතා කරනවා. දැන් භ්‍රමණයක් වෙනවා නම් භ්‍රමණයක් කියන්නේ යම් අක්ෂයක් වටා සිදු කරන චලිතයක් නිසා ඒකට විශේෂ නමක් කියනවා පුතේ අවස්ථිති ගූර්ණය කියලා. ඒකට විශේෂ නමක් කියන මොකද්ද? අවස්ථි ගූර්ණය කියලා. එහෙනම් ඔයාලට තියෙනවා නෝට් එකේ අවස්ථිති ගූර්ණය කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. එතකොට විස්තරය මේ විදිහට ලියා ගන්න. වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත එහි අවස්ථිතිය ලෙස හඳුන්වයි. අවස්ථිතිය අවස්ථා දෙකක් තියෙනවනේ. මොකක්ද දෙක? දාගන්න උත්තරම රේඛීය අවස්ථිතිය. පළවෙනි එක දාගන්න රේඛීය අවස්ථිතිය. අනිත් එක මොකද්ද? භ්‍රමණ අවස්ථිතිය. ලියන්න එපා භ්‍රමණ අවස්ථිතිය කියලා. රේඛීය අවස්ථිතිය පැහැදිලි කරමු. දැන් මොකද්ද? රේඛීය අවස්ථිතිය. ඒක පැහැදිලි කරන්න මේ විදිහට. රේඛීය අවස්ථිතිය. ලියන්න මෙහෙම. වස්තුවක රේඛීය චලිත ස්වභාවය. රේඛීය අවස්ථාවයට ලියන්න. වස්තුවක රේඛීය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තවද වස්තුවේ ස්කන්ධය අවස්ථිතියේ මිනුමක් වේ. right? දැන් ඔතන දාගන්න භ්‍රමණ අවස්ථිතිය ළඟට. භ්‍රමණ අවස්ථිතිය. right පුතේ. ඒතර භ්‍රමණ අවස්ථිතිය කියන්නේ මොකද්ද? කැරකෙනෙක් ගැන කතා කරේ. අක්ෂයක් වටා කැරකීමක් නේ. ඒතකොට අක්ෂයක් වටා කැරකෙන මේ වස්තුව සතු ඒකක වස්තුන් ගොඩක් තියෙනවා විවිධ ආරයන්ගේ. ඒක තමයි අපි කතා කරන්න ඕනේ. ඒතකොට මෙහෙම බලන්න ලියන්න මෙහෙම. භ්‍රමණය වන. මෙතන ලියන්න භ්‍රමණ අවස්ථිතිය ලියන්න භ්‍රමණය වන වස්තුවක දැන් භ්‍රමණය වන වස්තුවකට අපි පුතේ ව්‍යාවර්තයක් දෙන්න ඕනේ. දැන් රේඛීය අවස්ථිතියේදී අපි කරන්නේ බලයක් දෙන එක. භ්‍රමණය වන එක්කෙනෙක් ඉන්නවනේ මෙයා වගේ. දැන් රේඛීය නෙමෙයිනේ. මෙයා භ්‍රමණය වන එක්කෙනෙක් ඉතින් මේක කැරකීමක් නෙමෙයිනේ. එතකොට දෙන්න ඕනේ අපි ව්‍යාවර්තය. පැහැදිලි ව්‍යාවර්තයෙන් තමයි කැරකෙන්නේ. අරයක් තියෙනවා බලයක් තියෙනවා. මේ ව්‍යාවර්තයෙන් තමයි කැරකෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ සරලරේඛීය චලිතයේ පවතින බලය තමයි
භ්‍රමණ අවස්ථිතිය ගැන කතා කරනකොට ව්‍යාවර්තය කියලා අපි කතා කරන්නේ. ඒතර භ්‍රමණ අවස්ථිතියදී කියන්න ඕනේ මේව භ්‍රමණය වෙන වස්තුවක චලිත ස්වභාවය. මෙතන ලියන භ්‍රමණය වෙන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. වෙනස් කිරීම දක්වන අකමැත්තයි. ඒ මනින රාශිය අවස්ථිති ගූර්ණයයි. ඒ මයින රාශිය අවස්ථිති ගූර්ණය. අපි අවස්ථිති ගූර්ණයට I කියලා කියනවා. එතකොට දැන් පොදුවේ ගත්තොත් දැන් ලොකු වස්තුවක් කියලා ගමු. දැන් එයා භ්‍රමණාක්ෂය මෙතන කියලා හිතන්න. ලොකු වස්තුවක් ගන්න. එයාගේ භ්‍රමණාක්ෂය මෙතන ඉඳන් r දුරකින් තියෙනවා තව අංශුවක්. right? මෙතන ar1. මෙතන ඉඳන් තව r2 දුරකින් තියෙනවා තව අංශුවක්. එතකොට මේක ඇත්තටම ඇදලා තියෙන අංශු ගොඩක ඉන්නේ. නේද? එතන මේ අංශුවේ ස්කන්ධය මේ කොටසේ ස්කන්ධය m1 මෙතන m2 right? එතකොට මෙතන ඉඳන් තියෙන r3 දුරකින් තියෙන එක්කෙනා m3 කියලා යනාදී වශයෙන් ගත්තොත් සමස්ත එක්කෙනාගේ අවස්ථිතිය අපි ගන්න පුතේ I සමානයි mr1 වර්ගය plus mr2 වර්ගය plus ඒ කියන්නේ m1r1 m2r2 m3r3 යනාදී වශයෙන් ඉතින් ඔහොම අරන් කරන්න ගියොත් ගණන් ගන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද සූත්‍රය නිර්මාණය කරන පොදු සූත්‍රයක් I සමානයි සිග්මා mr වර්ගය සිග්මා mr වර්ගය. එතකොට මේ සිග්මා කියන පදේ දැම්මම පස්සේ පුතේ විවිධ වස්තුන්ට විවිධ දැන් තැටියක් ගත්තොත් තැටියක අවස්ථිති ගූර්ණය වාට එහා පැත්තේ දීලා තියෙනවා තැටියක අවස්ථිතින් භාගය mr වර්ගය. මධ්‍ය ලක්ෂ්‍ය O වටා තැටියක අවස්ථිති ගූර්ණය සමානයි භාගය mr වර්ගය. එතකොට මේක සූත්‍රයට එනකොට සිග්මා කියන්නේ ඔක්කොම විවිධ හැඩයන් වස්තුන් වලට මේ අවස්ථිති ගූර්ණය සඳහා තියෙන සූත්‍ර වෙනස් වෙනවා. පුතාලා එකක්වත් මතක තියාගන්න අවශ්‍යතාවයක් නැත්තේ. තැටියක තියෙනවා තැටියක මධ්‍ය අක්ෂය වටා තියෙනවා නම් ඒකේ I වෙනවා උදේ භාගයේ mr වර්ගය. පැහැදිලිද? භාගයේ mr වර්ගය තමයි ඒකේ I බවටපත් වෙන්නේ. පැහැදිලිද? දැන් තේරුණාද? right. එහෙනම් ඔයා දැනට ඔයතර තියෙන පොඩි ඉඩකඩේ මෙන්න මේ කොටස ලියාගන්න. පොඩි ඉඩකඩේ ලියාගන්න එක. right මේක ඉවර කරන්න. right හොඳයි. අපලු ව්‍යාවර්තය කියන්නේ මොකක්ද කියලා. right පුතේ දැන් ව්‍යාවර්තය කියලා කියන්නේ මෙන්න මේක. දැන් ව්‍යාවර්තය කියන්නේ දැන් මේ වස්තුව දිනවනේ. මේ වස්තුව මේ අක්ෂය වටා කැරගෙනවනේ. දැන් මේ අක්ෂය වටා කැරගෙනකොට දැන් යා භ්‍රමණයක් නෙවෙන්නේ. දැන් මේ භ්‍රමණය සඳහා අපි මේ පැත්තෙන් ඵලයක් කියනවා. ඒ ඵලය දෙන්නේ මේ අක්ෂයට යම්සි r දුරකින් නේද? යම් r දුරකින් තමයි මේ ඵලය දෙන්නේ. එතකොට ඔයා දන්නවා මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ අරයක් ලම්බකව බලයක් එතනොත් ඒක ගූර්ණයක්. බලය වැඩි කිරීම ගමන්ක මේ ලම්බක දුර. එතකොට ඔයා කියන්න බලය වැඩි කිරීම ලම්බක දුර කියන්නේ ගූර්ණය කියන්නේ ව්‍යාවර්තය නේද? එතකොට වස්තුවක් මේ අක්ෂය වටා මේ බලන්න මේ අක්ෂය වටා කැරකෙන්නේ නම් එම අක්ෂය වටා තියෙන ගූර්ණයට මේ අක්ෂය වටා තියෙන ගූර්ණයට මේ අක්ෂය වටා මේදී
මේ අක්ෂය වටා තියෙන පූර්ණයට අපි කියන මොකක් කියලාද? ව්‍යාවර්තය කියලා. ලියන්නේ නම් මෙහෙම. එතන ඉඳ තියෙනවා පුතේ ව්‍යාවර්තය කියන ටෝ කියන තැන. ටෝ කියන තැන ලියා ගන්න මෙහෙම. වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය වන්නේ නම් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය වන්නේ නම් එම අක්ෂය වටා පවතින ගූර්ණයට ව්‍යාවර්තයයි කියනු ලැබේ. එම අක්ෂය වටා පවතින ගූර්ණයට ව්‍යාවර්තයයි කියනු ලැබේ. වරණ ඇතුළේ යන්න භ්‍රමණ ඵලයක් ඇති කිරීමට යෙදෙන ගූර්ණය ව්‍යාවර්තයයි. right අපි එක මෙහෙම බලමු. මෙන්න තැටියක් තියෙනවා. මේ තැටියේ අරය R. මේ තැටියේ කරකවන්නේ යතන F කියලා බලයක්. දැන් මට ගූර්ණය කියන්නේ. දැන් මේකේ ගූර්ණය කියන්නේ ටෝ සමානයි FR. නේද? ව්‍යාවර්තය සමානයි FR. right. ඒ වගේම දැන් මේ අංශුව සලකන අංශු ගොඩක් තියෙන මෙතන අංශුව ගැන සලකන්න. මෙහා කරගෙනව ගැන කියලා. එතකොට මෙතනට අපි දාන පුතේ රේඛීය චලිතේ. මේකේ රේඛීය චලිතේ F සමාන m දාන්න. රේඛීය චලිතේ F සමාන m දාන්න. දෙපසම R වලින් ගුණ කරන්න. මොකක්ද එන්නේ කියලා බලන්න. දෙපසම R වලින් ගුණ කරන්න. මෙව චලිතේ F සමාන m දාන්න. දෙපසම R වලින් ගුණ කරා. එතකොට F වැඩි වෙනවා R වලින් සමානයි m වැඩි වෙනවා R වලින්. නේද? එතකොට මට කියන්නේ FR කියන්නේ ටෝ නේද? එතකොට මට කියන්න m කියන්නේ. එතකොට m කියන්නේ මෙතන ගත්තොත් අපිට ලං කරලා ගත හැකි මේකේ m R A. එතකොට ටෝ සමානයි mr. A කියන්නේ පුතේ R ඇල්ෆා නේද? ඇයි R ඇල්ෆා උනේ? මෙතන තියෙනවා ස්පර්ශීය තොරණය. ස්පර්ශීය තොරණය A සමානයි R ඇල්ෆා. නේද? ඇල්ෆා කියන්නේ කෝණික තොරණය. A කියන්නේ ස්පර්ශීය තොරණය. බීටා සමානයි R ඇල්ෆා නේද? බීටා සමානයි R ඇල්ෆා. බීටා සමානයි මෙතන බීටා තමයි. මෙතන A කියන්නේ බීටා හොඳයි. right? එතකොට බීටා සමානයි R ඇල්ෆා. දැන් A කියලා දාමුකෝ එතකොට A සමානයි R ඇල්ෆා. right? එතකොට එතන තියෙන තොරණය. එහෙනම් මම මෙතන දැන් ආදේශ කරනවා A වෙනුවට R ඇල්ෆා. A වෙනුවට R ඇල්ෆා ආදේශ කරාම උත්තර එනවා ටෝ සමානයි mr වර්ගය ඇල්ෆා. මට කියන්නේ mr වර්ගය කියලා කියන්නේ mr වර්ගය කියන්නේ I නේද? I එහෙනම් ටෝ සමානයි I ඇල්ෆා. ඔන්න අපේ සූත්‍රය කොට නැගලා. I කියන්නේ අවස්ථිති ගූර්ණය. මතකනේ mr වර්ගය කියන්නේ I. එතකොට අවස්ථිති ගූර්ණය කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? සූත්‍ර දෙක නිර්මාණය කරගත්තා. ටෝ සමානයි fr, ටෝ සමානයි I ඇල්ෆා. අපිට අවස්ථානුකූලව මේ දෙක පාවිච්චි කරන්න පුළුවන් පුතේ. පැහැදිලිද? එතකොට ටෝ සමානයි I ඇල්ෆා. දෙපසම R වලින් බෙදුවා. ගුණ කරා. R වලින් ගුණ කරාම fr කියන්නේ ටෝ, mr වැඩි කිරීම A. මේ පුතේ A කියන්නේ ස්පර්ශීය තොරණය. හොඳේ. A කියන්නේ ස්පර්ශීය තොරණය. දැන් ඇත්තටම ස්පර්ශීය තොරණයට මම දැම්මේ බීටා කියලා. දැන් A වෙනුවට B කියන්නේ එතකොට B කියන්නේ R ඇල්ෆා නේ. එතකොට A වෙනුවට R ඇල්ෆා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් A වෙනුවට R ඇල්ෆා පාවිච්චි කරාම R වර්ග වෙනවා. එතකොට ඇල්ෆා ඉතුරු වෙනවා. mr වර්ග කියන්නේ පුතේ අවස්ථිති ගූර්ණය I. ඇල්ෆා ඉතුරු වෙනවා. ටෝ සමානයි ඇල්ෆා. එහෙනම් අපිට කියත හැකි ව්‍යාවර්තය සමානයි. සූත්‍රය සිංහලෙන් කියත හැකි ව්‍යාවර්තය.
මේ වර්තය සමානයි මොකද්ද? අවස්ථිති ගූර්ණය ගුණ කරන්න කෝණික ත්වරණයනේ. කෝණික ත්වරණය. මේ සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. ව්‍යාවර්තය සමානයි අවස්ථිති ගූර්ණය. ව්‍යාවර්තය සමානයි අවස්ථිති ගූර්ණය ගුණ කරන්න කෝණික ත්වරණය. ඒක ප්‍රශ්නයක් නේ. ඒක දාගන්න පුළුවන්. ව්‍යාවර්තය සමානයි අවස්ථිති ගූර්ණය වැඩි කරන්න කෝණික ත්වරණය. හරි. රයිට්. ටක් ගාලා උතන රයිට් ඩවුන් කරගන්න ඕක. තව දෙකක් වගේ තියෙන පුතේ. කෝණික ගම්මිතාවය සහදී භ්‍රමණ චාලක ශක්තිය ගැන. right එතකොට මේ පැත්තට තියෙන්නේ මෙයාගේ ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණය. V කියලා ගන්නත් පුළුවන් ස්පර්ශීය ත්වරණය. හරි. යොදන බල F අරය R. බල F අරය R. ව්‍යාවර්තය තමයි අවස්ථිති ගුණ වැඩි කිරීම කෝණික ත්වරණය. මේ වල ඒකක ජූල් ශක්තියක්නේ. ඒකක ජූල් වලින් දාලා මොකක් කරකවන්නනේ ඕනේ. කරකවනවා කරන්නේ කාර්යයක් නේ. කරකවනවා කියන්නේ කාර්යයක්. එතකොට චාලක ශක්තියක් තියෙන. එතකොට ඇත්තටම භ්‍රමණ චාලක ශක්තියක් තියෙන. එතකොට මේවා අපිට සමාන කරන්න පුළුවන් පුතේ ශක්තිය ඒකකයට ජූල්. එතකොට මතක තියාගන්න. එතකොට ව්‍යාවර්තයේ ඒකකය නිව්ටන් මීටර් ජූල් කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඕන්න දාගන්න තනින් ව්‍යාවර්තයේ ඒකක ජූල් වේ කියලා දාගන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. රයිට්? හරි. ඊළඟ අපි කතා කරන්නේ පුතේ කෝණික ගම්මිතාව. ඊළඟ කතා කරන්නේ කෝණික ගම්මිතාව ගැන. රයිට්. දැන් හිතන්න සර්රේඛීය චලිතය ගත්තොත් සර්රේඛීය චලිතයේ ස්කන්ධය සහ එයාගේ ප්‍රවේගයේ ගුණිතය අපි ගම්මිතාවය කියලා කියනවා. බලන්න දැන් මෙයා ප්‍රවේගයකින් යනවා නම් පුතේ ගම්මිතාව කියලා කියන්නේ ස්කන්ධය ගුණ කරන්න ප්‍රවේගය නේ. ස්කන්ධය ගුණ කරන්න ප්‍රවේගය. මොකද්ද මේ? උත්තරණ චලිතය නැත්නම් රේඛීය චලිතය. රේඛීය. right භ්‍රමණ චලිතයේදී අපි කතා කරන්නේ පුතේ දැන් කැරගෙන එකක් නේ අක්ෂයක් වඩා. මේ අක්ෂය වඩා කැරගෙන එකක් නේ. එතකොට මෙයාගේ ස්කන්ධය ගැන කතා කරන්නේ ස්කන්ධයපත් වෙන අවස්ථිති ගුණයට. right ප්‍රවේගය ඇත්තටම ප්‍රවේගය මොන ප්‍රවේගයක්ද? කෝණික ප්‍රවේගය ඔමේගා. එතකොට ගම්මිතාවට අපි L කියලා කිව්වොත් කෝණික ගම්මිතාව L නම් මට කියන්න මොකක්ද දෙන්නේ එතකොට? අවස්ථිති ගූර්ණය න කෝණික ගම්මිතාවේ සූත්‍රය. කෝණික ගම්මිතාව කෝණික ගම්මිතාව සමාන වෙන්නේ මොකටද පුතේ? එතකොට අවස්ථිති ගූර්ණය ගුණ කරන්න ඕනේ පුතේ කෝණික ප්‍රවේගය. අවස්ථිති ගූර්ණය ගුණ කරන්න කෝණික ප්‍රවේගය. එතකොට කෝණික ගම්මිතාව L සමාන අවස්ථිති ගූර්ණය I ඔමේගා. එහෙනම් L සමාන I ඔමේගා කියලා අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් සර්රේඛීය චලිතයේදී ගම්මිතාව කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. කෝණික චලිතය නැත්නම් භ්‍රමණ චලිතයේදී කෝණික චලිතය කියන්නේ භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතයේදී කෝණික ගම්මිතාව කියන්නේ පුතේ අවස්ථිති ගූර්ණය වැඩි කිරීම කෝණික ප්‍රවේගය. පැහැදිලි නේද? රයිට්. ලියන්න නම් මේව සර්රේඛීය චලිතයේදී වස්තුවක ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය රේඛීය ගම්මිතාවයි
භ්‍රමණ චලිතයේදී එය කෝණික ගම්මිතාව ලෙස යොදා ගනු ලැබේ. right. ඔතන ලියාගන්න තේ ඩක් දාලා මේ ලියාගන්න. පැහැදිලිද? භ්‍රමණයේදී කෝණික ගම්මිතාවය අවස්ථිති කෝණය ගුණ කිරීම කෝණික ප්‍රවේගය L සමාන I ඔමෙගා. right හොඳයි. අපි ඊළඟ කතා කරන්නේ කෝණික ගම්මිතා සංස්ථිති නියමය. කෝණික ගම්මිතා සංස්ථිති නියමය. පුතේ මේකෙදි කියන්නේ මොකද්ද? දැන් මේක 30ක් කියලා හිතන්නකෝ. 30ක් කියලා හිතන්න. right. බාහිරින් අසන්තුලිත ව්‍යාවර්තයක් නොයෙදෙන විට භ්‍රමණය යන වස්තුවක පුතේ කෝණික ගම්මිතාවේ අගය නියතයි. ඒ කියන්නේ බාහිරින් දැන් අපි පුතේ බාහිරින් අසමතුලිත බලයක් යොදන්නේ නැහැ. බාහිරින් අසමතුලිත ව්‍යාවර්තයක් යොදන්නේ නැහැ. එතකොට මේ L කියන්නේ කෝණික ගම්මිතාවේ I ඔමෙගා මේක නියතයක්. I ඔමෙගා නියතයක්. එතකොට මෙතන එන උත්තරේ නියතයක්. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ යම් වස්තුවකට බාහිර ව්‍යාවර්තයක් නොයෙදෙන විට භ්‍රමණය වන වස්තුවක කෝණික ගම්මිතාවේ නියතයක්. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි සරලයේ තලයේදී බලන්න මොකද වෙන්නේ කියන්නේ? සරලයේ තලයේ ස්කන්ධය m නම් ප්‍රවේගය v නම් සරලයේ තලයේ ස්කන්ධය m නම් ප්‍රවේගය v නම් මේකේ ගම්මිතාවය mv නේ. මේකට මම බලයක් යදුවොත් විතරයි නේද මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ. බලයක් යදුවොත් විතරයි මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි මෙයාට. දැන් මෙයාට මොකද තියෙන්නේ? අරයක් r දුරින් f බලයක් යදෙන්නේ. එතකොට දෙන්නේ මොකක්ද? ව්‍යාවර්තය. එතන බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොයෙදෙන තාක් මේක ගම්මිතාවයක් විදිහට නියතයි. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට සරලයේ තලිතයේදී ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය ගම්මිතාව බාහිර බලයක් යදිච්ච ගමන් මේ ප්‍රවේගය වෙනස් වෙනවා. කියන්නේ බාහිර අසමතුලිත බලයක් යදිච්ච ගමන් රේඛීය ගම්මිතාවය වෙනස් වෙනවා. ඉතින් භ්‍රමණ චලිතයේදී බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ඒ r දුරකින් කැරකෙන එකක් තියෙන f කියන බලයක් යොදන්නේ බාහිරව. එතකොට ඒකෙදි ටෝ න ව්‍යාවර්තය බාහිර අසමතුලිත ව්‍යාවර්තය නොයෙදෙන තා භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක කෝණික ගම්මිතාවය නියතයි. පැහැදිලි නේද කියන්නේ මේම බාහිර අසන්තුලිත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන විට කෝණික ගම්මිතාව බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන විට කෝණික ගම්මිතාව නියතව පවතී. පැහැදිලි නම් ව්‍යාවර්තයක් නොයෙදෙන තාක් කෝණික ගම්මිතාව පුතේ නියතව පවතිනවා. හරිද? එතකොට පුතේ right. එතකොට දැන් මේකේ දාන්නේ කොහොමද අවස්ථා දෙකකට? right. එතකොට දැන් මේ කෙනෙක්ගේ දැන් අපි හිතමුකෝ තැටි දෙකක් කියලා. තැටි දෙකක් තියෙනවා කියලා හිතන්න ගම්මිතා සංස්කෘතිය තමයි දාන්නේ. එතකොට දැන් මේ තැටි දෙකක් මේ තැටිය කැරගෙනවා මේ තැටිය කැරගෙනවා මේ දෙන එකට. එතකොට බාහිරින්
කා වෙනස් කරන්නේ I වෙනස් කරනවා අවස්ථිති කූර වෙනස් කරනවා දැන් මේ තැටිය උඩ සරල කියන්නේ මේ තැටිය තියෙනවා මේ ලොකු තැටිය උඩ පොඩි තැටිය තියෙනවා ලොකු තැටිය උඩ පොඩි තැටිය තිබ්බට පස්සේ දැන් මේකේ I1 අවස්ථිති කූර්ණයක් තියෙනවා මේකේ I2 අවස්ථිති කූර්ණයක් තියෙනවා පැහැදිලිද? ඒතර බාහිර බල යුග්මයක් යෙදෙන්නේ නැති වෙන්න අපි මේ දෙන්න එකිනෙකමවත් තියෙනවා. එකිනෙක මත බාහිරින් තියෙනවා. එතකොට මෙයාගේ වෙනස් වෙන්නේ ඔමෙගා නේද? මෙයා කරගෙන ඔමෙගා 1 නම් මෙයා කරගෙන ඔමෙගා 2 නම් මේ දෙන්න එක මත තැටියක් උඩ තැටියක් කියන්නේ යන්නේ. ඒතර මෙයාගේ මේ එක මත එක සෙට් වුණාට පස්සේ මේ ඔමෙගා කියන්නේ මෙයක් නෙමෙයි මෙයක් නෙමෙයි. වෙනස් අගයක්. අන්න ඒකට අපිට දාන්න පුළුවන් වෙන්නේ පුතේ කෝණික ගම්මිතා සංස්කෘති නියම. පැහැදිලි? ජටිල ලියා ගන්න මෙහෙම. බාහිර බල යුග්මයක් නොයෙදෙන පරිදි බාහිර බල යුග්මයක් නොයෙදෙන පරිදි බාහිර බල යුග්මයක් නොයෙදෙන පරිදි හරිද? I වෙනස් වෙනවා. බාහිර බල යුග්මයක් නොයෙදෙන පරිදි I කියන්නේ අවස්ථිති ගෝණය වෙනස් වෙනවා. වෙනස් වෙනවා ඔමෙගාද වෙනස් වේ ඒ කියන්නේ තැටියක් උඩ තැටියක් තියෙනකොට ඒක වෙනස් වෙනවා ඔමෙගාද වෙනස් වේ එවැනි අවස්ථා දෙකක් සඳහා ප්‍රදාපයයි I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 කියලා. නියතයි එවැනි අවස්ථා දෙකක් සඳහා ලියා ගන්න I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 ලෙස I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 ලෙස ලිවිය හැක right අපි යමු ඊළඟ එකට භ්‍රමණ චාලක ශක්තිය right එහෙනම් සර්රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක ස්කන්ධයෙන් නම් ප්‍රවේගය වී නම් මෙයාගේ චාලක ශක්තිය E සමානයි භාගය mv වල වර්ගනේ. දැන් භ්‍රමණය වෙන වස්තුවක් තියෙනවා නම් right භ්‍රමණය වෙන වස්තුවක් තියෙනවා නම් එයාගේ භ්‍රමණ චාලක ශක්තිය සමාන වෙන්නේ භාගයයි I ඔමෙගා වර්ගය. හරිනේ? ඇයි? සර්රේඛීය චලිතයේ ස්කන්ධය දැන් භ්‍රමණ චලිතයට එනකොට ඒක අවස්ථි ස්කන්ධයේ අවස්ථි ගූර්ණය භ්‍රමණ චලිතයේ. සර්රේඛීය චලිතයේදී ප්‍රවේගය භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගය. එතකොට පුතේ සූත්‍රයේදී වෙනස් වෙන්නේ මොකද්ද? භ්‍රමණ චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි I ඔමෙගා වර්ගය. පැහැදිලි නේද? භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ භාගයයි I ඔමෙගා වර්ගය. එතකොට මේ කියන තැටියක් නම් තැටියේ I තියෙනවා. මෙයා කැරකෙන්නේ කෝණික ප්‍රවේගයකින් ඔමෙගා. එහෙනම් එයාගේ භ්‍රමණ චාලක ශක්තිය භාගයයි I ඔමෙගා වර්ගය. පැහැදිලි නේද? right. එහෙනම් ලියා ගන්න. සර්රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක අඩංගු චාලක ශක්තිය උත්තාරණ චාලක ශක්තිය ලෙසද භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය ලෙසද යොදා ගනී. right යොදා ගනී. right ඔතන ඉඳ තියෙන විදිහට ටක් ගාලා පුතේ මේක ලියා ගන්න. මේක උත්තාරණ නේද? උත්තාරණ චාලක ශක්තිය.
තාරණ චාලක ශක්තිය මොකක් කරන් යන්නේ මේක භ්‍රමණ චාලක ශක්තිය භාගයයි ඔමෙගා වර්ගය. right හොඳයි. අපි ඊළඟට යමු පුතේ ව්‍යාවර්තයක් මගින් කරන කාර්යය මොකක්ද කියලා බලන්න. right ව්‍යාවර්තයක් මගින් කරන කාර්යය. දැන් ව්‍යාවර්තය කියන්නේ ටෝනේ. ඒතකොට කරන කාර්යය තම සරලව මෙහෙම ගන්න පුළුවන්. right රූපයක් පාඩ වුණා උතන ඇඳ ගන්න විදිය මම කියා දීලා තියෙනවා තන අය කොහොමනම් පොඩ්ඩක් බලමු. right මෙතන මෙතනට මේ ලක්ෂය කිලිතන මෙතනට එදෙන බලය මේ එදෙන බලය F නිසාවෙන් මේ බලය එදෙන F නිසාවෙන් මේ කියන A කියන ලක්ෂය මේ A කියන ලක්ෂය මෙතනට ගියා කියලා හිතන්නකෝ දැන් මෙතන තියෙන්නේ A dash මම කැරකිච්ච කෝණය θ මට කියන්නේ F කියන දුර මගින් F කියන බලය මගින් F කියන බලය මගින් θ කෝණයක් කරකවලා තියෙනවා මේ A කියන ලක්ෂය මෙතනට නේද මෙතන තියෙන නේද යම් දුරක් ඒක S නේද ඒ S සමානයි R θ නේද මට කියන්නේ කාර්ය සූත්‍රය සමානයි R θ මෙතන කාර්ය සූත්‍රය කියන්නේ කාර්ය සමානයි බලය වැඩි කිරීම ගමන් කළ දුර ගමන් කළ විස්ථාපනය කියලාත් හරි දැන් කාර්ය කියන්නේ එතකොට කෙරෙනද කාර්ය බ බලය F ගමන් කළ දුර තමයි S එතන මට කියන වර්ක් සමානයි F S කියන්නේ එතකොට කවුද R θ S කියන්නේ R θ මට ඔයා කියන්නේ W සමානයි FR ගුණ කිරීම θ මට කියන්නේ මේ FR කියලා කියන්නේ පුතේ ටෝනේද ව්‍යාවර්තය සමානයි බලය වැඩි කිරීම ලම්බක දුර නේද මේ දුර ලම්බකයි එතකොට මට දාතේ වර්ක් එක සමානයි ටෝ θ එහෙනම් ව්‍යාවර්තයක් මගින් කෙරෙන කාර්ය කියන්නේ W සමානයි ටෝ θ කියලා ලස්සනට ලියන්න පුළුවන් පැහැදිලි නේද පාඩයක දීලා තියෙනවා හයිලයිට් කරලා දැන් පුතේ ඔතන තියෙනවා ඊළඟට බලන්න ඔතන තියෙනවා ආයෙ බලන්න පැහැදිලි කරමු F කියන බලය මගින් R කියන අරයක් තියෙන මේ තැටිය මේ අංශුව එක්තරා කෝණයක් කරගමු. ඒ කෝණය තමයි θ. එතකොට ගමන් F කියන බලය මගින් කැරකිච්ච කෝණයට අදාළව ගමන් කළ දුර ප්‍රමාණය S සමානයි R θ. කාර්ය කියන්නේ එතකොට බලය මගින් කොච්චර දුර ප්‍රමාණයක් යවලා තියෙනවද? S සමානයි R θ දුර ප්‍රමාණයක් යවලා තියෙනවා. කාර්ය සමානයි බලය වැඩි කිරීම ගමන් කළ දුර. කාර්ය කියන්නේ Fs, S කියන්නේ R θ, Fr කියන්නේ එතකොට පුතේ ටෝ කියන්නේ ව්‍යාවර්තය නේද එහෙනම් ව්‍යාවර්තය මගින් කරන කාර්යය W සමානයි ටෝ θ කියලා අපිට ලියන්න පුළුවන් පැහැදිලි නේද එතකොට පුතේ සරලරේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය අතර සම්බන්ධතා පවතින වගුවක් පාඩ පල්ලය දක්වලා තියෙනවා ටක් කරලා මාත් එක්කම බලන්න යන්න S කියන්නේ විස්ථාපනය භ්‍රමණ චලිතයේදී එක කෝණික විස්ථාපනය V කියන්නේ ප්‍රවේගය භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගය A කියන්නේ සරලරේඛීය චලිතයේ ත්වරණය alpha කියන්නේ කෝණික ත්වරණය m කියන්නේ ස්කන්ධය භ්‍රමණ චලිතයේදී අවස්ථිති කූර්ණය. එතකොට චාලක ශක්තිය දීලා තිනවා භාගය mv වර්ගය කියලා සරලරේඛීය චලිතයේ භ්‍රමණ චලිතයේ භාගයයි i ඔමෙගා වර්ගය. සරලරේඛීය චලිතයේ ගම්මිතාව ස්කන්ධ වැඩි කිරීම ප්‍රවේගය mv දීලා තිනවා භ්‍රමණ චලිතයේ දෙක දීලා තින පුතේ i ඔමෙගා කියලා. සරලරේඛීය චලිතයේ f සමානයි m වෙනකොට සරලරේඛීය චලිතයේ f සමානයි m වෙනකොට භ්‍රමණ චලිතය දාන τ සමානයි i alpha. right ඊට පස්සේ ඔමෙගා සමාන වර්ක් සමානයි බලය වැඩි කිරීම විස්ථාපන S නමුත් පුතේ භ්‍රමණ චලිතයේදී වර්ක් එක දාන්නේ ටෝ θ හරිද ඊළඟට ක්ෂමතාව නැත්නම් ජවය සරලරේඛීය චලිතයේදී FV වලින් ගන්නවා භ්‍රමණ චලිතයේදී ගන්නේ ටෝ ඔමෙගා වලින් පැහැදිලි ටෝ ඔමෙගා වලින් ගන්නවා භ්‍රමණ චලිතය පැහැදිලි පුතේ රයිට් එහෙනම් අපිට ඒ ටික ඉවරයි දැන් අපිට කරන්න තියෙන්නේ අභ්‍යාස ටික පටන් ගන්න පුතේ පළවෙනිම අභ්‍යාසයේ අංක 1කින්
right පළවෙනි එක බලන්න විස්කම්භය සෙන්ටිමීටර් 80ක් වන ඒකාකාර ලෝහ තැටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 2කි. විස්කම්භය 80ක් වන ඒකාකාර ලෝහ තැටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 2කි. පැහැදිලිද? තැටියේ තලයට ලම්බකව කේන්ද්‍රයක් කරා යන සිරස් අක්ෂයක් වටා මෙම තැටිය භ්‍රමණය වන විට. එතකොට මේ තැටියක් තියෙන්නේ මේ තැටියක් තියෙන්නේ සිරස් අක්ෂයක්. මේ ඉතින් තිරස මේ අක්ෂය තිරස් හොඳේ. එතකොට මේව කරගෙන තැටියේ පරිධිය ස්පර්ශ වන ලෙස මෙහෙම තිරස්ව මේ පැත්ත. හරි තිරස්ව බලයක් කළා. රයිට් මෙහෙම කරගන්නේ. හරිද? සිරස් අක්ෂය කියන්නේ මේ අක්ෂය සිරස් වනේ. එදින් අක්ෂය සිරස් තැටිය කරගෙන්නේ තිරස්ව. අක්ෂය සිරස් මේ අක්ෂය සිරස් මෙහෙම තමයි අක්ෂය තියෙන්නේ. තැටිය කරගෙන සිරස්. තැටිය කරගෙන මේ තිරස්. හරිද? එතකොට මේ තමයි බලය යොදන්නේ. මේ ඉතින් මම යොදන බලය නිව්ටන් 10ක බලයක්. මේ නිව්ටන් 10ක බලයක්. මෙහෙම. එතකොට තැටියේ පරිධි ස්පර්ශයේ නිව්ටන් 10ක නියත බලයක් කිරීම නිසා තැටිය භ්‍රමණය ආරම්භයි. එහෙනම් අපි තැටිය දැනට අඳිමු මෙහෙම. රයිට්? තැටිය දැනට අඳිමු. මොහොම අඳිමු. රයිට්? මම තැටිය දත්ත ටික දාගමු. අරය. විස්කම්භය දීලා තියෙන 80යි අරය එතකොට 40යි සෙන්ටිමීටර් 40ක් කියන්නේ පුතේ 0.4යි මීටර. හොඳේ 0.4යි මීටර. රයිට් එයාගේ ස්කන්ධය දීලා තියෙනවා දෙකක් කියලා. රයිට් ඔයාලට මම දෙනවා තැටියක අවස්ථිති කූර්ණයේ සූත්‍රය. තැටියක අවස්ථිති කූර්ණය I සමානයි භාගයයි mr වල වර්ගය. හොඳේ තැටිය අවස්ථිති කූර්ණය භාගය mr වර්ගය. තැටිය අවස්ථිති කූර්ණය භාගය mr වර්ගය. තැටිය අවස්ථිති කූර්ණය භාගය mr වර්ගය. හරිද? තැටියේ පරිධි ස්පර්ශ වන ලෙස දෙනවා පුතේ නිව්ටන් 10ක්. උනාම දෙනවා. බලයක්. right මොකද දෙනවා? භ්‍රමණය ආරම්භයි. භ්‍රමණාක්ෂය වටා ව්‍යාවර්තය. දැන් මට කියන්න පළවෙනි ගානේ ව්‍යාවර්තනේ. ව්‍යාවර්තයේ සූත්‍රය මොකද්ද? ව්‍යාවර්තයේ ටෝ සමානයි fr. ආයි බයිලා ගහන්න යන්න එපා. ටෝ සමානයි fr. ටෝ f කියන්නේ 10යි. r කීයද? 0.4යි. එහෙනම් ටෝ සමානයි 4යි නිව්ටන් මීටර නැත්නම් ඔයාලා ලියත හැකි 4යි ජූල් කියලා. කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. රයිට්? ඒතර පුතේ කිසිම අවුලක් නැත්තේ නෑ. ටෝ සමානයි fr. දෙක භ්‍රමණාක්ෂය වටා තැටියේ අවස්ථිති කූර්ණය. දැන් ඒකට මම සූත්‍රය දුන්නා ඔයාලට. මේකට කියන පුතේ කොත්තුත් තියලා හල්ලිත් වෙනවා කියලා. රයිට්? එහෙනම් අවස්ථිති කූර්ණය I සමානයි භාගයයි mr වර්ගය. අපි උඩින් අද දත්ත ටිකනේ මේදී. ගානේ දත්ත ටික වෙන් කරගන්න. රයිට් ගාන හදාගමු ඊට පස්සේ. රයිට්. දැන් දෙවෙනි ගාන බලන්න. නම් අවස්ථිති කූර්ණය I සමානයි භාගයයි mr වර්ගය. එහෙනම් I සමානයි භාගයයි ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් 2යි. අරය කියන්නේ කීයද පුතේ? අරය කියන්නේ එතකොට R 0.4යි 0.4 ඒවා දෙකක්. කපා ගන්න. 0.4ෙන් ගුණ කරා 4ක් 4 16යි 0.16. අවස්ථිති කූර්ණය ඒකකක් ගමු. ස්කන්ධය කිලෝග්‍රෑම්. අරය මීටර වලින්. පැහැදිලිද? එතකොට kg m වල වර්ගය තමයි අවස්ථිති කූර්ණය ඒකක. අන්න ඒක දාගන්න පුතේ නෝට් එකේ ඉස්සල්ලා. ඉස්සලා නෝට් එකට දාගන්න අවස්ථිති කූර්ණය ඒකක කියන තැනට ගිහිල්ලා අවස්ථිති කූර්ණය I සමානයි ඒකකයේ kg m වල වර්ගය. kg m වල වර්ගය තමයි ඒකක. හරි. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ අහනවා තැටියේ කෝණික ත්වරණය සර්. එන අහන තුන්වෙනිකට තැටියේ කෝණික ත්වරණය ඇල්ෆා. ඉතින් මගේ පුතේ දැන් මේ තැටිය කැරගෙනවනේ. මේ තැටිය මෙහෙම කැරගෙනවා. මෙයා කැරගෙන්නේ කෝණික ත්වරණයෙන්. ඇයි? ඔයා දන්නවා බලයක් එදුවම
තමයි F කියන බලය හේතුවම තැටිය තොරණය වෙන්න ඕන. ඔයා දන්නවා හැබැයි මේක හොයාගෙන ටෝ කියන්නේ ව්‍යාවර්තය. ඔයා දන්නා සූත්‍රයක් ටෝ සමානයි I alpha අපි alpha I හොයාගත්තා. දැන් ටෝ කියන්නේ කීයද 4යි. I කියන්නේ 0.16යි. වැඩි කිරීම alpha. now 4 බෙදන්න මේක හදන්න සුළු කිරීම කරන්න හරියට මේක හදන්න මේක සුළු කිරීම කරන්න හරියට 4 බෙදන්න 0.16 4 බෙදන්න 0.16 එතකොට පුතේ අපිට කෝණික තොරණ එනවා 4 බෙදන්න 0.16 කෝණික තොරණ එනවා බලන්න බෙදලා කීයක් එනවද කියලා right ඔගේ උත්තරේ එන්න ඕනේ පුතේ 25ක් කියලා උත්තරේ එනවා 25ක් රැඩ්ඩෙස් ඍණ දෙක කියලා right පැහැදිලි නේද right එක 3 දැන් නිශ්චලතාවයේ සිට වට 50ක් භ්‍රමණය වෙන විට නිශ්චලතාවයේ සිට වට ප්‍රමාණ හරිද නිශ්චලතාවයේ සිට වට 50ක් භ්‍රමණය වීමකට ගතවන කාලය බය වෙන්න එපා දැන් එයා පටන් ගත්තේ නිශ්චලතාවය. ඒ කියන්නේ පුතේ ඔමෙගා නෝට් සමානයි 0යි. දැන් වට කීයක් යනවලුද? n සමානයි 50ක් යනවා. වට නේ? වට n සමානයි 50ක් යනවා. ඉතින් බය වෙන්න එපා. ඔයාගෙන් අහනවා නිශ්චලතාවයේ සිට වට ප්‍රමාණ 50ක් ප්‍රමාණය වීමට ගතවන කාලය. එහෙනම් ඔයා මට කියන්න අපි මේ ගානේ ඇල්ෆා හොයාගෙන ඉවරනේ. වට 50 කියලා දත්තයක් දීලා දිනු නේද? වට වලින් ගණන් හදන්න බෑ. වට කියන්නේ මෙයා කැරකිච්ච සමස්ත කෝණ ප්‍රමාණය. මෙයා කැරකිච්ච සමස්ත කෝණ ප්‍රමාණය. තේරුණාද? ඒතර කෝණ ප්‍රමාණය හොයාගන්න. ඒක තමයි හොයාගන්න සිද්ධ වෙනවා. මොකද දැන් මෙතන එක මකන්නම්. රයිට්? එක මකන්නම් දැන් ඔයාට. එතකොට කැරකිච්ච සමස්ත කෝණ ප්‍රමාණය. කැරකිච්ච සමස්ත කෝණ ප්‍රමාණය θ හොයන්න සිද්ධ වෙනවා. ඔයා දන්න වට ගාන n සමානයි ඊට හොයන්න සිද්ධ වෙනවා. තුරා දන්න වට ගාන n සමානයි t ට බෙදීම 2π. ඔයාලා t ට හොයාගන්න වෙනවා. නැත්නම් ඔයාලට හොයන්න බෑ පුතේ මේකේ කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එතකොට බලන්න n සමානයි t ට බෙදීම 2π. එතකොට n වට ගාන 50යි 2π වලින් ගුණ කරාම කැරකිච්ච කෝණය t. CI 5 සමානයි කැරකිච්ච කෝණය θ රේඩියන් වල. දැන් පැහැදිලිද? දැන් පුතේ ඔයාලට හොයන්න පුළුවන් ඕකේ දත්ත දැන් තුනක් තියෙනවා අපිට. මොකද්ද? ආරම්භක කෝණික ප්‍රවේගය 0යි. ගතවන කෝණික ත්වරණය සිද්ධ වෙනවා මෙයා 25කින්. කැරකිච්ච කෝණය ඒ වෙනකොට θ. එතකොට ඒ වෙනකොට කොච්චර කාලයක් ගත වුණාද? ඒ වෙනකොට කොච්චර කාලයක් ගත වුණාද? ඒ කියන්නේ නිශ්චලතාවයේ සිට 100ක් රේඩියන් 5 වලින් කෝණයක් කැරකෙනවා 25ක තොරණයකින් 25ක තොරණයකින් 100යි 5 රේඩියන් කෝණයක් කැරකෙනවා ආරම්භක කෝණික ප්‍රවේගය 0යි. එහෙනම් ඔයාලා දාන තියෙන සූත්‍රය මොකද්ද? බලන්න දාන සූත්‍රය. ලස්සන සූත්‍රයක් දාතයි. මොකක්ද සූත්‍රය එතකොට එන්නේ? එහෙනම් ඔයා මේ හදන්න කීවෙනි ගන්නද එතකොට? 4 වෙනි එක දාගන්න. ඔයාගාව තියෙන දත්ත මොනවාද? ඇල්ෆා තියෙනවා දැන් ඔයාගාව. ඇල්ෆා හරි. ඔමෙගා නෝට් උත් හරි. කැරකිච්ච කෝණයක් හරි. ඔයාලට තියෙන කාලය. එහෙනම් ඔයාට දාන්න තියෙන සූත්‍රය හොඳට බලන්න. ඔයාට දාන්න තියෙන සූත්‍රය පුතේ අවසාන කෝණික ප්‍රවේගය නැති එකක් වෙන්න ඕන. අවසාන කෝණික ප්‍රවේගය නැති සූත්‍රය තමයි θ සමානයි ඕම් θ කියන්නේ කීයද? CI5. right? දැන් ඔමෙගා නෝට් t කියන ඔමෙගා නෝට් නිශ්චිතතාවයෙන් පටන් ගන්න ඉඳන් මෙහා නෑනේ. ඒතර ඇල්ෆා t ඇල්ෆා 25යි. t වර්ගය බෙදීම 2. ඒතර t වර්ගය උත් වෙනකොට CI5 ගුණ කිරීම 2 වෙලා 25න් බෙදලා තමයි t වර්ගය උත් වෙන්නේ. ඒතරට පුළුවන් පුතේ 25යි 4යි 5 එතකොට 8යි 5 කියලා එනවා නේද? 8යි 5 මේක සුළු කරාම 5යි 4යි 8යි 5 8යි 5 වල වර්ගමූලය සමානයි t කියලා ගන්න පුළුවන්. 8යි 5 වල වර්ගමූලය සමානයි t කියලා ගන්න පුළුවන්.
ටක් ගාලා බලන්න 8යි 5 වල වර්ගමූලය කීයක් එනවද කියලා 7න් 22 ආදේශ කරලා ගන්නත් පුළුවන්. ටක් ගාලා ගන්න මේක. right 8යි 5 වල වර්ගමූලය ගන්න. කාලය t එනවා තප්පරවලින්. ටක් ගාලා ලියා ගන්න එතකොට 8යි 5 වල වර්ගමූලය. එතකොට පුතේ 2.8ක් වගේ ආසන්න වශයෙන් එනවා තප්පර 2.8ක් වගේ. බලන්න එක බලන්න හරියට සමාන අවස්ථාවල මේකේ උත්තර දෙය 2.8යි කියලා හරියට චෙක් කරලා බලන්න. ඔක ආයි බලන්න ඕනේ පොඩි දෝෂයක් ඇති වුණා. චුට්ට බලන්න එතකොට. අටක් කියලා එන්න ඕනේ. එතකොට මේ මොකටදයි 8 වැඩි කරන්න 22 බෙදන්න 7න් එකේ වර්ගමූලය ගන්න. එහෙම ගන්නත් පුළුවන්. 8 වැඩි කරන්න 22 බෙදන්න 7න්. ඔයා ඉක්මනට ලියා ගන්න මේක මම වෙලාව දෙන්නේ ඒකට. පහයි දශම බිංදුව එක 8 ගුණ කරන්න 22න් බෙදන්න 7න් ඒකේ වර්ගමූලය එනවා පුතේ. ඕකේ එන උත්තරය 5.01 කියලා එන්නේ ආසන්න වශයෙන්. 5.01ක් කියලා ආසන්න වශයෙන්. තප්පර 8 ගුණ කරන්න 22න් බෙදන්න 7න් ඒකේ වර්ගමූලය ගන්න. එතකොට හරි. ආසන්න වශයෙන් 5.01 කියලා. හරි නේද? right. එහෙනම් අපි ඊළඟට ඒ කොටසට යමු ඒකේ. right. ඊළඟ කොටසේ අහනවා 3000 rpm භ්‍රමණ ශීඝ්‍රතාවයක් ලබා ගැනීමට ගත වන කාලය. ඒ කියන්නේ මේ ඔමෙගා බිඳුවේ ඉඳන් දැන් තත්ත ටික දිනවනේ. ඔමෙගා නෝට් කියන ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුවයි. right. ඇල්ෆා දිනනවා 25යි. right. ඒ අවසාන කෝණික ප්‍රවේගය හොයන්න ඕන. ඒක ගන්න අපිට දීලා තියෙන දත්තේ තමයි 3000 rpm. right. එහෙනම් 3000 rpm භාවිතා කරලා අපි ගන්න ඕනේ මොකද්ද? 3000 rpm පාවිච්චි කරලා ගන්න ඕනේ අවසාන කෝණික ප්‍රවේගය. එහෙනම් අවසාන කෝණික ප්‍රවේගය ගන්න මුලින් මෙයාගේ f ගන්න. කීයද f? 3000 සමානයි තප්පරයට වඩ ගන්න ඕනේ මුලින්. මම කිව්වේ ස්ටෙප් එක 60න් බෙදන්න. f සමානයි කීයද? 50යි. නේද? 50යි හර්ට්ස් කියලා දාන්නත් පුළුවන් අවුලක් නැත්තේ නෑ. right සංඛ්‍යාද. එතකොට ඔමෙගා සමානයි 2πf. ඔමෙගා සමානයි 2πf. දැන් ඔමෙගා සමානයි 2πf වුණා ඔමෙගා සමානයි 2πf කියන්නේ 50. දැන් ඔමෙගා සමානයි CA5. අන්න. එහෙනම් 3000 rpm මෙන්නේ ඒ වෙලාවේ ඔමෙගා කීයක් තියෙනවද? CA5 වෙලා තියෙනවා. දැන් මේ සඳහා ගත වන කාලය දන්නේ නැහැ දැන්. දැන් කාලය ගන්න ආදේශ කරන්න. මම මේක මකන්නම් පුතේ. right මම ගන්න හරිද එතකොට ඔයාට දැන් මෙන්න මේ දත්ත තුන දැන් තියෙනවා අර ඔයාට තියෙන කාලේ නම් සූත්‍රය දාන්න ඔමෙගා නෝට් ඔමෙගා 1 නේද ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා t ඔමෙගා 1 කියන්නේ CA5 සමානයි ඔමෙගා නෝට් කියන්නේ බිංදුවේ වැඩක් නැත්තේ නේ ඇල්ෆා කියන්නේ 25යි අතෙච්ච කාලේ t ඇල්ෆා කියන්නේ 25යි to සමානයි alpha වලින් ආවේ 25යි
CI 5 බෙදන්න 25න් සමානයි t කාලය. බෙදනවා 4යි 4යි 5 සමානයි කාලය. 5 ගෙන් 7න් 22 ආදේශ කරන්න 4 වරක් 22. බලන්න පුතේ 4 වරක් 22 බෙදන්න 7 12.57ක තප්පර ගානක් අපිට එනවා මේකෙදි සුළු කරාට පස්සේ. පැහැදිලි නේද? එනවා අපි මේක කරේ 3000 rpm තියෙන එක්කෙනාගේ ඒ අවස්ථාවේ ඔමෙගා හොයාගන්න ඕනේ 2f වලින් ගුණ කරලා 3060න් බෙදුවම 50යි නේද? 3060න් බෙදුවම 50යි හරියන්නේ නේද? රයිට්. එතකොට ඒ අවස්ථාවේ අවසාන කෝණික ප්‍රවේගය 100ක් 5 බවට පත් වෙලා තියෙනවා. එහෙනම් කාලය තමයි ආන්නේ ඔමෙගා නෝට් බිඳුවයි ආල්ෆා 25යි. ආදේශ කරන්න තියෙන පුතේ ඔමෙගා 1 සමාන මොකක්ද දැන් ආල්ෆා t වලට. දැන් ඔමෙගා නෝට් කියන බිඳුවේ ඉඳන් වැඩක් නැත්තේ නෑ. ආල්ෆා කියන්නේ 25යි. කතරන කාලය t වලට ආදේශ කරාම උත්තරේ 12.5යි 7ක් කියන තප්පර වලින් එකකේ යන්න. එහෙනම් පළවෙනි ගාන අවසానයි. රයිට්. පළවෙනි ගාන අවසానයි. එහෙනම් ඊළඟ ගානට යනවා අපි දෙවෙනි ගාන අරය 40ක් වන කියන ගානට. ඔයාලන් ගණන් පුළුවන් තරම් හදන්න. මේ ගණන් ඔක්කොම මම හදන්නේ නැහැ. තව ගණන් කීපයක් මම හදන්නේ. එතකොට ඔයාලට මේ පාඩමේ තියෙන ප්‍රධාන ගැටලු වලට යොදා ගැනීම කියලා දෙත හැකි මට. එතකොට මේසි ගණන් ටික අදාන යනවා. රයිට්. පුතේ අපි ඊළඟ ගණන්ට යමු. ජවරෝධයේ අරය සෙන්ටිමීටර් 70ක් වෙන වෘත්තාකාර තැටියක් කේන්ද්‍රය හරහා යන තැටියක ලම්බ කක්ෂයක් වඩා දැන් මේ කේන්ද්‍රය හරහා යන තැටියේ ලම්බ කක්ෂයට භ්‍රමණය වන්නේ තැටියට සමාන්තරව පරිධිය මත යෙදෙන නිව්ටන් 50ක් වගේ කැරගීමක් කියන්නේ. රයිට්. කැරගීමක් ගැන කියන්නේ. එහෙනම් අපි බලමු. අරය සෙන්ටිමීටර් 40යි. අරය සෙන්ටිමීටර් 40යි. අරය සෙන්ටිමීටර් 40ක් නම් 0.4යි මීටර. රයිට්. කේන්ද්‍රය හරහා තියෙන ලම්බ කක්ෂයේ යෙදෙන නිව්ටන් 50ක නියත බලයක්. එකම ගණන් සෙට් එකම තමයි සූත්‍ර ටික තමයි මතක තියන්න ඕනේ. රයිට්. 50ක නියත බලයක් යෙදෙනවා. එච්චරයි. තැටියේ භ්‍රමණය සඳහා ව්‍යාවර්තය. එහෙනම් ව්‍යාවර්තය කියන්නේ මොකද්ද? τ සමානයි fr. τ සමාන f කියන්නේ 50යි r කියන්නේ 0.4යි. 50ව 4ක් 200යි. එහෙනම් පුතේ 20. නිව්ටන් මීටර කියලා දාන්න පුළුවන් භ්‍රමණ ව්‍යාවර්තය. ඊළඟට අහනවා ඔයගෙන් නිශ්චලතාවයේ සිට භ්‍රමණ 10ක් අවසානයේ බලය මගින් කරන ලැබූ කාර්යක කොපමණ? භ්‍රමණ 10ක්. මේක කැරකෙනවලු භ්‍රමණ 10ක්. වට 10ක්. වට 10ක් කැරකෙනවා. එහෙනම් මට ඔක්කොම ඉස්සර කියන්න. දැන් මේකේ හොඳ ගණන් තියෙන්නේ. ව්‍යාවර්තය මගින් කෙරෙන කාර්ය. ව්‍යාවර්තය මගින් කෙරෙන කාර්ය සූත්‍රයක් අපි ලිව W සමානයි τ θ. නේ? එහෙනම් අපිට මේ වට ගාන දිනව නේද? ඔය වට ගාන දීලා තියෙන්නේ t හොයන්න තමයි. එහෙනම් අපි දන්නවා දැන් හොයන්න තියෙන කාව දැන් මෙයා තමයි හොයන්න තියෙන්නේ. දන්නේ නැහැ. මෙයා දන්නවද? ඔව් එයා දන්නවා. t දන්නවද? දන්නේ නැහැ. නමුත් t දන්න ක්‍රමයක් නැද්ද? t දැනගන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. අපි ගාව වට ගාන සමානයි t බෙදීම 2π. නේද? වට ගාන කියන්නේ 10යි. 10 වැඩි කරන් 2π වලින් කැරගිච්ච කෝණය t එනවා. දැන් කැරගිච්ච කෝණය t එනවා නම් පුතේ 10 වරක් 2යි π කියන්නේ 20යි 5 සමානයි t. එනවා කැරගිච්ච කෝණය. දැන් දාන්න දැන් සූත්‍රය. ඔමෙගා කරනද කාර්යය W සමානයි τ θ. τ කියන්නේ එතකොට 20යි. t කියන්නේ 20යි 5. උත්තරේ කීයක් එනවා පුතේ? මෙතන එනවා 400යි 5 කියලා එන උත්තරේ නේ ජූල් වල. 400යි 5 කියලා එනවා. ව්‍යාවර්තය මගින් කරන කාර්යය 400යි 5. right. වාට ඊළඟ ගාන තියෙනවා භ්‍රමණ අක්ෂය වට අවස්ථිති කූර්ණය. භ්‍රමණ අක්ෂය වට අවස්ථිති කූර්ණය 0.04ක්. මෙයාගේ අවස්ථිති කූර්ණය I දීලා තිනවා 0.04ක් කියලා. right. නම් භ්‍රමණ 10 අවසානයේ කෝණික ප්‍රවේගය.
දැන් භ්‍රමණ 10ක් කරලා ඉවරයි. හරිද? භ්‍රමණ 10ක් කරලා ඉවරයි හින්දා අපිට මේකේ හොයාගන්න වෙනවා මේ භ්‍රමණ 10 තුල. දැන් මේක පටන් ගත්තේ පුතේ right නිශ්චලතාවයෙන් පටන් ගත්තා. එහෙනම් මෙයා නිශ්චලතාවයෙන් පටන් ගත්තා නම් ඔමෙගා නෝට් සමානයි 0. දැන් භ්‍රමණ 10ක් සිද්ධ වෙනවනේ. භ්‍රමණ 10ක් සිද්ධ වෙනවා නම් ඒ භ්‍රමණ 10 අවසානයේ එයාගේ කෝණික ප්‍රවේගයක් තියෙනවා ඔමෙගා 1. එතකොට එයා අනිවාර්යෙන් අවස්ථිති කූර්ණය දීලා තියෙනවා නම් ව්‍යාවර්තයක් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ව්‍යාවර්තයක් තියෙනවා අවස්ථිති කූර්ණයක් තියෙනවා අපිට පුළුවන් නේද මෙයාගේ කෝණික ත්වරණය හොයන්න කියලා. අපිට කෝණික ත්වරණය ලස්සනට ගන්න පුළුවන් පුතේ මම මේක මගන්නම්. කෝණික ත්වරණය ලස්සනට ගන්න පුළුවන් ටෝ සමානයි i ඇල්ෆා කියලා. ටෝ සමානයි i ඇල්ෆා. හරිනේ කතාව. එහෙනම් අපිට ගන්න පුළුවන් කෙලින්ම අවස්ථිති කූර්ණයේ ටෝයි අපි දන්නවා. එහෙනම් ඇල්ෆා හොයන්න පුළුවන්. මොකද ඇල්ෆා හොයා ගන්න ඕනේ පුතේ. නැත්තම් අපිට අවසාන කෝණික ප්‍රවේගය හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ටෝ සමානයි 20යි i කියන්නේ 0.4 එහෙනම් ටෝ සමානයි i ඇල්ෆා දාලා අපි හොයන්න ඕනේ ඇල්ෆා ටෝ කියන්නේ 20යි i කියන්නේ 0.4යි 20 බෙදන්න පුතේ 0.4යි ඒ කියන්නේ මේක 2000 බෙදන්න 4ෙන් 500ක් කියලා එනවා රැඩ්ඩෙස්ලි මේක 50ක් කියලා නේ නෑ 200යි 2000 බෙදන්න 50න් 500ක් කියලා හරියටම රැඩ්ඩෙස්ලි ලොකු ගාණක් නේද ඇල්ෆා 500ක් කියන ලොකු අගයක් 20 නිව්ටන් මීටර එක ටෝ සමානයි i ඇල්ෆා වුණාම 20 බෙදන් දෙන්නේ ලොකු අගයක් නේද ඇල්ෆා කෝණික ත්වරණය. එතකොට දැන් අපි ගාව කෝණික ත්වරණය දිනනවා. එයත් හරි. කැරකිච්ච කෝණයක් හොයාගත්තනේ. කැරකිච්ච කෝණය කීයක් ආවද අපිට ඉස්සෙල්ලා? කැරකිච්ච කෝණය අපි n සමානයි t ට බෙදීම 2π නේ ගත්තේ. වට කැරකෙන්නේ 10යිනේ 20යි 20යි කියලා ආවා. අපිට ඉස්සෙල්ලා ආපු දේ කැරකිච්ච කෝණය සමානයි 20යි. දැන් අපි ගාව තියෙන ඇල්ෆාත් තියෙනවා. right එයා හරි. ආරම්භක කෝණික ප්‍රවේගයක් තියෙනවා. right ඒක බිඳුවයි. නිශ්චලතාවයෙන් පටන් ගන්න. දැන් හරි අපි ගන්න. අපිට හොයන්න තියෙන්නේ කාවද? ආරම්භක කෝණික ප්‍රවේගය තියෙන මෙතන. ආරම්භක කෝණයේ අවසාන කෝණික ප්‍රවේගය තමයි අපිට හොයන්න තියෙන්නේ. ඔමෙගා 1 එක. right ඔමෙගා 1 එක. මෙතන 20යි. right එන ආදේශ කරන්න. අවසාන එක්කෙනා හොයන්න තියෙනවා ඔමෙගා 1 සමානයි අකාලේ දැන් දාන්න බෑ. කාලේ නැහැ. කල්පනාකාරී වෙන්න. කෝණයයි ත්වරණය 25යි 500යි ත්වරණය 500යි ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුව. එහෙනම් කාලය නැති චලිත සමීකරණය පාවිච්චි කරන්න වෙනවා. මොකද්ද? ඔමෙගා නෝට් වර්ගය ඔමෙගා 1 වර්ගය සමානයි ඔමෙගා නෝට් වර්ගයේ ධන 2ක් ඇල්ෆා t. ඒතර අනිත් ඔක්කොම දාන්න ඔමෙගා නෝට් කියන්නේ බිඳුවයි. නම් ඔමෙගා 1 වල වර්ගය දෙවරක් ඇල්ෆා 25යි sorry 500යි තීටා 25යි කියන්නේ නේ 20යි 5. එහෙනම් උත්තර එනවා ඔමෙගා 1 වර්ගයේ සමානයි දෙවරක් 500 1000යි 10යි 20ක් 20000යි 20000යි 5 කියලා එනවා 20000යි 5. right එහෙනම් ඔමෙගා 1 සමානයි 20000යි 5 වල වර්ගමූලය. ഇത് සෑහෙන ලොකු ගාණක් කියනවා. 20000 වැඩි කරන්න 22කින් බෙදන්න 7ෙන් ඒකේ වර්ගමූලය ගන්න. 200 20,000 වැඩි කරන්න 22කින් බෙදන්න 7ෙන් ඒකේ වර්ගමූල ගන්න. ඒක ලස්සන ගත්තේ 250.71. 250.71යි රැඩ්ඩෙස් නේ. right. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? අවසාන කෝණික ප්‍රවේගය. යන තුන්වෙනි ගාන. මේක හදලා ඉවර කරගන්න. යන තුන්වෙනි ගාන.
රයිට් පුතේ එතකොට ඊළඟට තුන්වෙනි ගාන ජවරෝධ ගානක් තියෙන එක ඔයාලා ගෙදරදී හදන්න ඒක හෝම්වර්ක් කියලා දාගන්න. ඊට පස්සේ හතරවෙනි ගාන බලන්න. කේන්ද්‍රය හරහා යන තැටියට ලම්බක අක්ෂයක් ඔස්සේ වෘත්තාකාර තැටියකට භ්‍රමණය විය හැක. නිශ්චලතාවයේ සිට භ්‍රමණය වී විනාඩි තප්පර 15ක කාලයකදී 30 රැඩ්ඩේ ශ්‍රීනේක කෝණික ප්‍රවේගයක් අත් කරගනී. තැටියේ කෝණික තොරණ සහ තප්පර 15ක කාලයක් තුළ භ්‍රමණය වූ වට ගන්න. එතකොට මේ බලන්න. මේ තියෙනවා කේන්ද්‍රය හරහා යන කෙනෙක්. මෙයාගේ දින පුතේ ආරම්භක කෝණික ප්‍රවේගය 0යි. නිශ්චලතාවයෙන් පටන් ගන්න. 0යි. ගතන කාලය තප්පර 15යි. රයිට්. එතකොට මෙයා අවසාන කෝණික ප්‍රවේගය ලබා ගන්නවා තප්පර 15ක් අවසානයේ 15යි 30යි රැඩ්ඩේ ශ්‍රීනේක. 30ක් ලබා ගන්නවා රැඩ්ඩේ ශ්‍රීනේක. රයිට්. තුරාගෙන් අහනවා දැන් දත්ත තුනක් හොඳටම තියෙනවා හොඳේ. කාලය ආරම්භ කෝණික ප්‍රවේගය. වයින් අහනවා කෝණික තොරණේ කැටියේ කෝණික තොරණේ අය පහම. සූත්‍ර ටික මතක් කරන් ටක් ගාලා. එතකොට ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆටි. ඕක තමයි අවාච්‍ය කරන් තියෙන්නේ නේ. ඇයි? අහන්නේ කෝණික තොරණේ නම් දාන්න. ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆටි. එතකොට ඔමෙගා 1 කියන්නේ 30යි. හරිද? ඔමෙගා නෝට් කියන්නේ 0යි. ඇල්ෆා දන්නේ නැහැ ගත වෙච්ච කාලය තප්පර 15. එහෙනම් 30 බෙදන්න 15 සමානයි ඇල්ෆා. එහෙනම් උත්තරේ එනවා 2යි රැඩ්ඩෙස් ඍණ 2 සමානයි ඇල්ෆා. නේද? එස්. ඊළඟට අහනවා වට ගාන. පුතේ මතක තියාගන්න වට ගාන හොයනකොට විශේෂම කාරණා මතකනේ. තීට හොයන්න ඕනේ නේ. තීට වලින් තමයි වට ගාන ගන්න. එහෙනම් තීට සමානයි ඔමෙගා දන්නවා ඔමෙගා නෝඩුත් දන්නවා. එහෙනම් ඒක ආදේශ කරන්න කාලයක් දන්නවා. බෙදාන දෙකෙන් ගුණ කරන්න කාලය. එතකොට ඔමෙගා නෝඩ් කියන්නේ 0යි. එහෙනම් ඔමෙගා 1 කියන්නේ කීයද? 30යි. ගත වෙච්ච කාලය තප්පර 15. එහෙනම් t ට සමානයි මෙයා වැඩක් ඇත්තේ නැහැ. 30 බෙදීම 2 ගුණ කිරීම 15. 15 225. 15 225 රේඩියන් නේ. කොනේ රේඩියන්. වට ගාන යන්නේ. එතකොට වට ගාන සමානයි එන්නේ. n සමානයි කැරකිච්ච කෝණය බෙදීම 2π නේ. π ට ආදේශ කරන්න කියනවා 3. එතකොට n සමානයි. එතකොට n සමාන වෙනවා 225 බෙදීම 5 වට ආදේශ කරන්න කියලා 3. කිව්වොත් විතරයි. එහෙනම් ඔයාලට බෙදන් තියෙන n සමානයි. දැන් මේක 3ෙන් බෙදෙනවා පුතේ 21ට 7යි. ඉතුරු වෙන්නේ 1යි. 15ට 5යි. 75 බෙදීම 2 37.5ක් කියලා එනවා උත්තරේ වට ගාන වට. හරි ලේසි නේද? හතරවෙනි ගාන හරි. රයිට්. එතන තියෙන තව භ්‍රමණාක්ෂය වට අවස්ථිති කූර්ණය 0.6ක් ලෝ. අවස්ථිති කූර්ණය ඔන්න දැන් දෙන්නේ. අවස්ථිති කූර්ණය 0.6ක් ලෝ. එහෙමනම් අහනවා එතන ව්‍යාවර්තයේ සොයන්න ටෝ හොයන්න කියලා කියනවා. ටෝ. ඔයා මේ ටික ලියා ගන්න. හරිද? ටෝ හොයන්න කියලා කියනවා. එතකොට ටෝ සමානයි i ආල්ෆා නේ. ටෝ සමානයි i ආල්ෆා and ටෝ සමානයි i ආල්ෆා. ටෝ i කියන්නේ කීයද? පුතේ i කියන්නේ එතකොට 0.6යි. ආල්ෆා අපිට හම්බුණා පුතේ ආල්ෆා කියන්නේ ඉස්සෙල්ලා කීයක් කියලාද? ඉස්සෙල්ලා අපිට ආල්ෆා ආවනේ. බෙදුවේ කීයද? 2යි නේ. ආල්ෆාවේ 2යි. ආල්ෆාව 2යි. එහෙනම් ටෝ සමානයි පුතේ 1.2ක් කියලා එනවා නිව්ටන් මීටර. 1.2ක් කියලා එනවා නිව්ටන් මීටර. පැහැදිලි නේද? හරි ලේසි. එතනින් ඉවරයි. හරි. දැන් මේ විදියට 5 වෙනි ගාන 6 වෙනි ගාන 7 වෙනි ගාන 8 වෙනි ගාන මේ ඔක්කොම ඔයාලට හරි ලේසියෙන් හදන්න පුළුවන්. හරිද? මේවා හරි ලේසියෙන් හදන්න පුළුවන් MCQ ටික. මේ ටික ඔක්කොම හදන්න මේවල විවරණත් එක්ක අපි සාකච්ඡා කිරීම ඉදිරිදී කරනවා. මේ දෙන්නේ තනියෙන් කරන්න මේ සටහන් ටික දැන් යොදා ගන්න හැටි කියා දුන්නා. ඉතින් කිසි ගැටලුවක් නැත්තේ නැහැ පුතේ. රයිට්? පැහැදිලිද? රයිට්. එහෙනම් භ්‍රමණ චලිතයේ ප්‍රධාන කොටස් සමගින් ප්‍රශ්න කිහිපයක් කතා කරේ. ඔක්කොම නෙමෙයි. මේ ප්‍රශ්න වලට ප්‍රධානයම නැවත වාරයක් අපි කතා කරනවා ඉතුරු කොටස් එක්ක. ඔයාලට ගෙදර වැඩ තමයි ගොඩක් දෙන්නේ. ඔය ගෙදර වැඩ තියෙන ඒවා හොඳට කරන්න ඕනේ. මේක හැම දෙයක්ම හරි ලස්සනට අපි දීලා තිනවා. ඔයාලා ඒ කටයුත්ත තමයි හරියට කරන්න. රයිට්. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි මුසන්නයි දෙවියටයි
ජය වේවා පරිස්සමට ඉන්න.